සියලු දනහට වාසනාවන් ආයිබෝවන් සුපුරුදු ප්‍රාර්ථනාවලින් ගත හිතින් හිතවතුනි දීර්ඝ නිහඬියාවකට පස්සේ මාස දෙකක් ඉක්මවපු දීර්ඝ රට අකර්මණ්‍යව තිබිච්ච කාලයකට පස්සේ අනුක්‍රමිකව විවෘත වුණු රට අපි නැවත වතාවක් අපේ හුරු පුරුදු ජීවිතයට නොවුනත් අපේ දෛනික වැඩ කටයුතු වලට අපි එළඹෙමින් ඉන්නේ. ඉස්සෙල්ලාම අහනකොට මේ මොන කරදරයක්ද මෙහෙම කරන්න පුළුවන්ද කියලා හිතිච්ච යම් දේවල් ඊටාම හොඳ සෞඛ්‍ය පුරුදු විදියට අද වෙන විට අපේ චර්යා රටාවලට අපිටත් නොදැනීම එකතු වෙමින් තියෙනවා කියලා හිතෙනවා. මුළු ලෝකෙම දනගස්සපු වසංගත රෝග තත්වයක් එක්ක ඔබ මේ දවස්වල ලෝකෙ වෙනදාට වැඩිය ලෝකෙ අනිත් රටවල් ගැන අවධානයෙන් හිටියා නම් දින කිහිපයකට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකතුමා කියලා තිබ්බා මින් පෙර නොතිබිච්ච තරමේ බරපතල විදියකට මේ COVID-19 වසංගතයේ ලෝකෙ පැතිරෙනවා දැන් කියලා. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු කලාපය සහ දකුණු ආසියානු කලාපය තමයි අවධානයට ගත්තේ ඒ වෙලාවේ. ඔබ දන්නවා ඊයේ රාත්‍රිය වන විට මුළු ලෝකයේ සමස්ත ආසාදිත පිරිස ලක්ෂ 77ක් ඉක්මවනවා. මරණයට පත්වෙච්ච පිරිස ලක්ෂ 4.5කට ආසන්න වෙමින් තියෙනවා. හිතවතුනි මේ ලෝකෙ තත්ත්වය. අපේ රට දැන් නැවත යථා තත්ත්වයට පත් වෙමින් ජන ජීවිතය ආර්ථික ජීවිතය මේ සියලුම දේවල් බල ගැන්වෙමින් පණ ගැන්වෙමින් තියෙන්නේ. සුරක්ෂිත තැනක අපේ රට තියෙනවා. මේ වගේ පාලනය කළ තත්වයකට මේ වසංගතය අපේ රටේ ගේන්න පුළුවන් උනේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමස්ත සෞඛ්‍ය පද්ධතිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් සේවා, මහ ජනතාව වන ඔබ අප සියලුම දෙනා අපේ වගකීම් ඉටු කරමින් ඒ අවශ්‍ය ක්‍රියාන්විතයේ හිටපු නිසා බව අපි කෘතවේදීව ප්‍රණාම පූර්වකව සිහිපත් කළ යුතුයි ඒ ස්තුතිය ඔවුන්ට හිමි විය යුතුම නිසා. ඉතින් අද වන විට ජන ජීවිතය සුරක්ෂිතයි කියලා රජයට සහ ජනතාවට දෙගොල්ලන්ටම දැනුණාට පස්සේ රජය ඊටාම අවධානයෙන් දැන් උත්සුක වෙන්නේ උනන්දු වෙන්නේ හිතවතුනි ආර්ථිකය ජව සම්පන්න කරන්න ආර්ථිකය නංවන්නේ කොහොමද කියන කාරණාව ගැන ඔබ ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති බැලුවා නම් ඔබ දන්නවා සංචාරක කර්මාන්තය හෝටල් කර්මාන්තයට විශේෂ අවධානයක් යොමු වෙනවා. මොකද අපි නැවත වතාවක් මේ ආපස්සට ගියපු රට ඉදිරියට ගෙනියන්න ඕනේ හින්දා. ඒ නිසායි අපි හිතුවේ දේශීය කර්මාන්ත, ජාතික කර්මාන්ත. ඒ ජාතික කර්මාන්ත අතරේ ඉදිරියෙන්ම තියෙන එක කර්මාන්තයකට අවධානය යොමු කරන්න ඕනි කියලා අද මේ පැය එකමාරක කාලය ශනිදා ආයිබෝන් එක්ක හඳුනා ගනිමු කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. පුංචි කාලේ සමාජ අධ්‍යයනය කරනකොට මතක් වෙනවා වාලච්චිනේ කඩදාසි කම්හල කියපු ගමන් මතක් වෙන යම් දෙයක් තියෙනවනේ. අද ඒකට කියන්නේ ඒක නෙමෙයි. ජාතික කඩදාසි සමාගම. අද දවසේ අපේ ප්‍රස්තුත මාතෘකාව හිතවතුනි අපි පිළිගමු ගෞරවයෙන් ජාතික කඩදාසි සමාගමේ සභාපතිතුමන් විමල් රූපසිංහ මැතිතුමන් ආයිබෝන් ඔබට. කඩදාසි සමාගමේ ඉන්නවා ලාබාල ලස්සන සමාජිකාවක් අධ්‍යක්ෂක මණ්ඩලයේ. අපි යටට ආයිබෝන් කියමු රුවිනි සේනරත් ආයිබෝන්. ඒත් එක මගේ දකුණු අත පැත්තට එන්න අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ඒ වගේම සභාපති රාජ්‍ය භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ඒ වගේම මහනුවර සමන් දේවාලයේ බස්නාහිර නිලිමේ දුරන්දර ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද අපි ආයිබෝන් කියනවා. දකුණු පැත්තේ කෙළවරට යන්න මගේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සම්පත් සුසන්ත කැටවල ගෙදර මහත්මයා ආයිබෝන් ඔබට. හිතවතුනි අපි ප්‍රවිෂ්ටයක් ගම්මු ජාතික කඩදාසි සංස්ථාව. එන්න මාත් එක්ක අතීතයට යන විනාඩියක් වගේ අරගෙන 1955 මුලින්ම ලංකාවේ ඇතිවෙච්ච මුල්ම ඉන්ඩස්ට්‍රීස් අතර මුල්ම කර්මාන්ත ශාලා අතර කඩදාසි කම්හල තියෙනවා. ඒතකොට ඒකට කිව්වේ වාලච්චිනේ කඩදාසි කම්හල කියලා. 56 දී commercial operations ඒ කියන්නේ වාණිජ නිෂ්පාදනය ආරම්භ කරා. 70 දශකයේ වගේ වෙනකොට 3000ක් වගේ පිරිසක් එක්ක ඉතාම සාර්ථකව මෙය ක්‍රියාත්මක වුණා. 76 දී ඇඹිලිපිටියේ තව කර්මාන්ත ශාලාවක් ආරම්භ කරා. වාලච්චිනේ එකයි ඇඹිලිපිටිය එකයි දෙකයි අතර ලංකාවේ සමස්ත කඩදාසි අවශ්‍යතාවෙන් 70%ක් සපුරන්නට මේ කර්මාන්ත ශාලා දෙකට හැකියාව ලැබුණා. ඒදා හිතවතුනි අද තත්ත්වය අද අපි රුපියල් මිලියන ලක්ෂයක් වාර්ෂිකව වැය කරනවා පිට රටින් කඩදාසි ආනයනය කරන්න. කේද වාචකයක් නේද? මෙහෙම උනේයයි මෙහෙම උනේ කොහොමද? අපි මෙතනට ආවේ කොහොමද සහ අපි මේක අනිත් පැත්තට හරවලා ඉස්සරහට යන්නේ කොහොමද? රජයේ මැදිහත් වීමත් එක්ක කියලා තමයි අපි කතා කරන්නේ අද මේ සමස්ත සාකච්ඡාවේ. මම සභාපතිතුමාගෙන් අහන්නේ අපිට කියන්න අද තත්ත්වය මොකක්ද කියලා. බොහොම ස්තුතියි අපේ කඩදාසි සමාගමට මේ ආරාධනා කිරීම සම්බන්ධව මේ ගැන ජනතාව දැනුවත් කරන්න. ඇත්තටම දැනට අවුරුදු 10කට ඉස්සරලා අපේ යන්ත්‍ර දෙකක් තියෙනවා.
කඩදාසි බාලච්චිනී කර්මාන්තශාලාවේ එක යන්ත්‍රයක් දැන්ට අවුරුදු 15කට ඉස්සෙල්ලා සම්පූර්ණ නැවතුණා. ඊළඟ යන්ත්‍රය ක්‍රමක්‍රමයෙන් දැන්ට අවුරුදු 2013 නැවතුණා. ඊට නැවතුණාට පස්සේ ඔක්කොම ඒවා වල් බිහි වෙලා භාවිතයට ගන්න බැරි තත්ත්වයට වල් බිහි වෙලා කැලෑ වැහිලා සොතර සතුරන්ගේ උවදුර බවට පත් වෙලා තිබුණා. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම යටපෙළ යටතේ දේශීය කර්මාන්ත නගා ඉදිරිමේ වැඩපිළිවෙල බාර දීලා තිබුණේ අපේ ගරු විමල් විරන්ස ඇමතුමාට. විමල් විරන්ස ඇමතුමා මාව එහි සභාපති හැටියට සහ මේ අපි කට්ටිය අධ්‍යක්ෂක මණ්ඩලයේ පත් කළේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ අපි පත් කරන්න සැනින්ම එතුමා මේ ස්ථානෙට ගියා. මේ ගිහිල්ලා මේක පරීක්ෂා කරලා බලලා මගෙන් ඇහුවා මේක පටන් ගන්න පුළුවන් මේක හොල්මන් මන්දිරයක් නේද? මොකද වවුල්ලුන්ගෙන් පිරලා තිබිච්ච තැනක්. ඊට පස්සේ මම ඇමතුමාට කිව්වා ඇමතුමා මේක අමාරු දෙයක් අපි කරමු කියලා අපේ අභියෝගය මම බාරගත්තා. අභියෝගය බාරගෙන අපි ඒක දිගටම කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපිට ගිය සුමානේ හැකියාව ලැබුණා පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන පටන් ගන්න. ඒ පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන ඉතාම සාර්ථකයි. අපි තව සතිය දෙකකින් විතර අපි කොමර්ෂල් ප්‍රොඩක්ෂන් දේශීය වෙළඳ වලට එහි නිෂ්පාදන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ කියන්නේ පරීක්ෂණ මට්ටමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා. ආරම්භ කරලා ඉවරයි. එතකොට මම ඇහුවොත් හරියටම මේ ෆුල් කැපැසිටි එකට දුවන්න පුළුවන් වෙන්නේ කොයි කාලෙද? ෆුල් කැපැසිටි ඇත්තටම මේ මම කිව්වා වගේ අර අපේ යන්ත්‍ර සුස්ත ගොඩක් අඩාල වෙලා භාවිත කරන්නේ නැති නිසා මේ දකින්න මේ රූපරාම ගැන අපිට යමක් මේ තමයි ප්‍රධාන යන්ත්‍රය. ওই යන්ත්‍රේ තමයි අපි මේ නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. ওই යන්ත්‍රයේ සමහර කොටස් දිරලා කැඩිලා ගිහිල්ලා තිබුණා. ඒ දිරලා කැඩිලා ගිය කොටස් නැවත අපිට ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා අපි දැනට ඉන්දියන් විශේෂඥයෝ දෙන්නෙක් අපි ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ අධීක්ෂණය යටතේ අපි දැන් මේ ඒ දිරලා ගිය කොටස් නැවත අලුතෙන් ගෙනල්ලා හයි කරන්න ඕනේ. ඒ දිරලා ගිය කෑලි. ඒ හයි කිරීමේ ඒ සවිකලාට පස්සේ තමයි ඔබ කිව්ව විදිහට සඳමාලි අපිට හැකියාව හම්බෙන්නේ සම්පූර්ණ පුල් කැපැසිටි එක හැටියට නිෂ්පාදනය පටන් ගන්න. ඒ පුල් කැපැසිටි හැටියට නිෂ්පාදනය පටන් ගත්තාම අපිට මේකේ යන්ත්‍ර දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ඒක යන්ත්‍රයකින් දිනකට ටොන් 60ක් හදන්න පුළුවන්. අපි ඒ සඳහා දැන් ඉස්සර මෙහි ඇත්තටම 100%ක්ම හැදුවේ ෆයිල් කවර් විතරයි. මොකද මේ ෆයිල් කවර් දැන් ඉස්සරහට නිෂ්පාදනය කරනවා. ඊට වැඩි ලාභදායී නිෂ්පාදන ගොඩාක් තියෙනවා. දැන්ට 100%ක්ම ඔබ කිව්වාගේ රුපියල් මිලියන ලක්ෂයක් පිටරටින් කඩදාසි ආනයනය කරන්න වෙලා තියෙන ඒ වගේ විශාල වැඩි වටිනාකමින් තියෙන කඩදාසි සහ බෝඩ් ගැනීම නිසා අපි බලාපොරොත්තු වෙනවා එහෙනම් වැඩි වටිනාකමත් වැලියු ඇඩිෂන් කියන වැලියු ඇඩිෂන් එකක් තියෙන නිෂ්පාදන අපි මේ වාලච්චින කඩදාසි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඒකට අල්ලපු අනික් ප්‍රධාන වැසීමත් ඒ ආකාරයටම අපි නවීකරණය කරලා දවසට ටොන් 30ක් හදන්න පුළුවන් තත්ත්වෙට නවීකරණය කරන්න අපි දැන්ට සූදානම් කරලා තිනවා. ඒ වැඩ කටයුතු දැන්ටමත් කරමින් පවතින අවශ්‍ය කොටස් ගලවලා ඉතුරු කොටස් දැන්ට අපිට අපි ළඟදීම ඒ සඳහා අපි අපිට ට්‍රෙෂරියෙන් අපේ මහා භාණ්ඩාගාරයෙන් අපිට ණය මුදලක් ලබා ගන්න තියෙනවා. ඉස්සර වාගේ භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැහැ. දැන් අපි ණය මුදලක් අරගෙන අධ්‍යක්ෂ මණ්ඩලයට බාර දෙනවා මේ ණය මුදල ගෙවන්න. එතකොට අපි බැඳී සිටිනවා රජයේ වෙනුවෙන් අපි බැඳී සිටිනවා මේ ණය මුදල ගෙවන්න. ඒ බැඳී සිටිනවා කියන්නේ අපි නිෂ්පාදනය කරලා ඒ භාණ්ඩ විකුණලා ණය ගෙවන්න ඕනේ. ඒ වගකීම තමයි මාතේ බයවලා තින්නේ. අපි ඒ වගකීම ඉෂ්ට කරලා අධිකර ජනාධිපතිතුමා රටට පොරොන්දු වෙච්ච එකත් ගරු විමල් විරවංශ මැතිතුමා අපිට බාර දුන්න වගකීමත් ඒ ආකාරයෙන් ඉෂ්ටතිත කිරීමට තමයි අපි දැන් මේ ලොකු උත්සාහ ධර්මයෙන් සිටින්නේ. හොඳයි සභාපතිතුමනි අපි දැක්ක දර්ශන ගරු අමාත්‍යතුමා පහුගිය දවසක සහභාගී වෙච්ච නිරීක්ෂණ චාරිකාව. හොඳයි. ඔබතුමාට අහන ප්‍රශ්නේ මුලින්ම දැන් අපි සඳහන් කරා 70 දශකයේ මේක තිබුණේ මොන තත්ත්වෙද කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ අනිත් රටවල් නම් මොනවා හරි දෙයක් ගොඩනගා ගත්තට පස්සේ එක මට්ටමකට ආවට පස්සේ ඒක එතනින් උඩට ගෙනියනවා ඇරෙන්න ආපසු යන සිරිතක් නැහැ. බොහොමයක් වෙන රටවල. නමුත් අවාසනාවකට අපේ රටේ යම් ශේෂ්ත්‍රවට අදාළව තත්ත්වය ඊට වඩා වෙනස්නේ. දැන් 70 දශකයේ අර මට්ටමේ තිබුණු කර්මාන්ත ශාලාවකට අද දවසේ මේ වත්මන් රජය යටතේ ඊටාම සාධනීය විදියට අනිත් පැත්ත හරවන්න පටන් අරන්. නමුත්
ඒ වැටිච්ච තැනට එනකන් දැන් මේ පහුගිය කාලෙක එක්තරා කාලෙක මේක විකුණන්න දාලා තිබ්බ කියලාත් අපි ආරංචි වුණානේ නේද? එදා ඉඳලා ඒ තත්වෙට වැටෙන්න බලපාපු කරුණු මොනවද? ස්තුති සඳමාලි. දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ යුග පෙරලියක් දැන් තියෙන්නේ. මේ යුග පෙරලියට හේතුව මොකද්ද? රටේ නායකත්වයේ හැඟීම. ඒ හැඟීම තමයි අපි මෙතෙන් රැස් වෙන්න මේ කඩදාසි කර්මාන්තය මේ වෙනකන් මේ මාස කිහිපය ඇතුළතදී ඵලදායීතාවය වර්ධනය කරලා ප්‍රොඩක්ෂන් එකක් එළියට ගන්න කඩදාසියක් නිෂ්පාදනය කරන්න හැකි වෙලා තියෙනවා. අතීතයේ කතාවක් ඔබතුමිය මගෙන් ඇහුවේ. අපිට ඒ අතීතයේ තියෙනවා මේ යම් දේවල් අපෙන් අහිමි වෙච්ච ස්වයං පෝෂිතව තිබ්බ රටක් විදේශ වලට ණය වෙන්න ඊළඟට විදේශ බඩු වලට මේ ආනයනය කරන ආනයන මත රට පවතින්න මේකට මේ රට මේ තැනට ගේන්න පැවති රජයන් වග කියනවා. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ කාලේ ඉඳන්ම අපිට වෙච්ච හානි තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපේ රටේ ස්වයං පෝෂිතව කුඹුරු සහලින් ස්වයං පෝෂිත රටක් වුණා. ඒ උනේ පොහොර යූරියා දාලා නෙමෙයි. ඒකට තිබ්බ අපිට සොයන් මේ පරිසර පද්ධතියෙන් පෝෂණය වෙන ක්‍රමයක්. විශේෂයෙන්ම කතාවක් තියෙනවා මීගස් සුද්දා ඇවිල්ලා අපි මීගස් ටික විනාශ කරා. වවුලන්ගෙන් වසුරු වලින් හැබෙන මේ නයිට්‍රජන් ටික අපිට පොහොර ටික අහිමි කරා. ඊට පස්සේ අපිට යූරියා පිටරටින් ගේන්න ගත්තා. ඒ වගේම මේ මුද්‍රණ කර්මාන්තයත් එක්ක තියෙන මේ විශේෂයෙන්ම අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කඩදාසි. ඇත්තටම දැන් වාලච්චනේ කඩදාසි කම්හල කියන එක ඒ කාලේ තියෙන්නේ නැති මේ රටේ තියෙන අභිමාණයෙන් තියෙන ආයතනයක් විදියට. ඒ ආයතනය පිහිටි ප්‍රදේශයේ කඩදාසි නගරය කියලා. අදත් කඩදාසි නගරය කියන මේ දුම්රිය ස්ථානයක් තියෙනවා. අද එතනින් දුම්රිය ගමන් කරනවා. ඒ දුම්රිය ස්ථානයේ ඉඳන් අපේ කඩදාසි කම්මලට එනම දුම්රිය මාර්ගයක් තියෙන ජටියක් තියෙනවා අපේ ආයතනෙ දැන්. ඉතින් ඒ පසුබිම බලපුවාම ඒ දවස්වල ඒ කඩදාසි කම්මල තියෙන්න ඇති මෙහෙමයි කියලා මිනිහෙකුට හිතා ගන්න පුළුවන් ඒ ප්‍රතිරූපේ. දැන් අද වෙනකොට රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා මේවා දේශීය කර්මාන්ත කරනකොට දේශපාලඥයන්ට විශේෂයෙන්ම ඒ කාලවල පාවිච්චි මේ රට පාලනය කරපු අයගේ ජාතික ප්‍රතිපත්තියක් නැති එක තමයි මේ වගේ කර්මාන්ත වැටෙන්න හේතුව. උදාහරණයකට අපි කිව්වොත් අපි පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වුණා පෙබරවාරි මාසේ. අපි බැලුවා මේ ඇඹිලිපිටිය සහ වාලච්චනේ කඩදාසි කම්හල් වල අතීතේ මොනවද මේ අධ්‍යක්ෂක මණ්ඩල වලින් රජයන්ගෙන් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම කියන්න කනගාටුයි සඳමාලි පසුගිය එහා පාලන රජයේ අවුරුදු 4 එක වතාවක තමයි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් තියලා තියෙන්නේ. පහුගිය රජයේ. එක අවස්ථාවක ඒ රැස්වීම තියලා තියෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස් කරලා තියෙන්නේ එක වතාවයි. ඒ වතාවේදී ගත්ත තීරණය තමයි ඇඹිලිපිටිය විකුණන එක. ඉතින් බොහොම පැහැදිලි අවුරුදු 4ක් තුල එක රජයක් කර්මාන්ත ශාලාවකට අධ්‍යක්ෂක මණ්ඩලය එකවරක් රැස් වෙලා ඒ රැස්වීම තුලම කර්මාන්තේ විකුණන්න තීරණයක් ගන්නවා. ඒක බොහොම ලේසි. නමුත් අද අපිට අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වුණාම අපිට කතා කරන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. රජයේ ප්‍රතිපත්තිත් එක්ක මේක දුවන්න ඕනේ. පුද්ගල දැන් අපේ සභාපතිතුමා විශේෂයෙන්ම දැන් මම මතක් කරන්න ඕනේ එතුමාට මේ දැන් මම මුද්‍රණ කර්මාන්තයේ හිටපු කෙනෙක්. එතුමායි මායි හරි ගහට පොත්ත වගේ අපි දෙන්නට බොහොම ලේසි මේක මේ කර්මාන්තයේ මේ ගුණාත්මක භාවය වැඩි කරලා මේ කර්මාන්තය ආරම්භ කරගෙන ගෙනියන්න. හැබැයි අපිට තියෙනවා රජයේ ප්‍රතිපත්ති සම්බන්ධව ගැටලු. රජයෙන් අපිට මේ දැන් මුදල් රෙගුලාසි සම්බන්ධව ගැටලු. ඉතින් මේ අතිගරු ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම විශේෂයෙන් මට මතකයි මහා භාණ්ඩාගාර ලේකම්තුමා අපේ ආටිගල මැතිතුමා විශේෂයෙන්ම කියනවා මේවා මේ කඩාගෙන යන්න මම මගේ මේ තනතුර ගත්ත දවසේම කිව්ව කතාව මට මතකයි. එතුමා කියනවා මේ ජාතිගරු ජනාධිපතිතුමාගේ අරමුණ තමයි වැඩ කරන එක. ඒකනේ අපි වැඩ කරන අපේ රටක් හදන්න සෞභාග්‍ය දැක්මේ තියෙන එකම අරමුණ.
ඉතින් මේ මම කිව්ව ගිය රජයෙන් ගත්ත ඒ තීරණයි අපි ගන්න තීරණයි. මේක සමාජගත වෙන්න ඕනේ. ඒ තීරණ කොහොමද මේ රටට බලපාන්නේ කියන මේ පදනමේ සමහර වෙලාවට සමහර මේ අපේ රටේ තියෙන මේ මහා අවාසනාවන්ත සිද්ධියක් තමයි දෙයක් කරන්න පටන් ගන්නකොට ඒක අර පොසිටිව් තින්කින් කියන එක නැහැ. ඉන්න තැන ඉඳන් පල්ලෙහාට වැටලා බින්දුවට වැටලා එතනිමුත් පල්ලෙහාට වැටලා තමයි ගොඩ නැගෙන්න යන්නේ. සමහර වෙලාවට බෑ කියන මතය තමයි ගොඩ නැගෙන්නේ. ඉතින් මම කියන්නේ කි සභාපතිතුමාට තියෙනවා කඩදාසි කර්මාන්තයක් තියෙනවා එතුමාට. එතුමා දැනට ලංකාවේ කඩදාසි නිෂ්පාදනය කරනවා. ඉතින් එතුමා කඩදාසි සංස්ථාවේ සභාපති කරපු දේ කරන මේ තනතුරට දැමීම තමයි සුදුසු දේ. දැන් සමහර තැන් තියෙනවා තමන් කරන ව්‍යාපාරයට අනුව රජයේ රැකියාවක් කරන්න බෑ කියලා conflict of interest කියලා මේ දෙන්නේ නැහැ කරන්නේ. ඉතින් වැඩක් කරන්න බෑ. දැන් අපි කියමු මොනවා හරි ඒ කියලා කර්මාන්තයක් කරන කෙනාට තමයි ඒ කියන කර්මාන්තය දිනු කරන්න පුළුවන්. ඉතින් දැන් තියෙන රජයේ ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්තිය තමයි මේ රටේ වැටිච්ච කර්මාන්ත විතරක් නෙමෙයි. වැටිච්ච ජන ජීවිත, මිනිසුන්ගේ ආකල්ප, ඒ වගේම මිනිස්සුන්ට අපි අපේ රට කියන හැඟීම ඇති වෙන්න දියුණු කරන්න තියෙන එකම මාර්ගය ඒකට අපේ අතිගරු ජනාධිපතිතුමාට බොහොම අසීරුතාවයට පත් වෙලා හරි අර රුපියල් 5000ක් ගෙවලා දුප්පතාට මේව කරලා ගොඩක් බැනුමුත් අහගෙන කියන්න දේවල් නැතුව විපක්ෂයට ඒක ආයුධයක් කරගෙන ඒකත් පහර දීලා උන කොවිඩ් වසංගතයේදීත් මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් කරන්න එතුමාට කොවිඩ් වසංගතයත් ආශිර්වාදයක් වුණා. මොකද එතුමා ඒකට නොබියව මුණ දුන්නා. ඒ වගේම හමුදා ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ වගේ සංකලනයක් වුණා. මොකද විශේෂයෙන්ම රාජ්‍ය නායකයා හමුදාවට සම්බන්ධ නායකයෙක් වුණ නිසා තමයි අපේ රට කොවිඩ් වසංගතයෙන් බේරුණේ. වෙන ප්‍රතිපත්තිය ඇති නායකයෙක් වුණා නම් කිසිම දිනක දවසක ওই බුද්ධි අංශය යොදවලා ඔය පොකුරු සහිත කොවිඩ් ආසාදිතයන් හොයාගන්න එක හීනයක්. මේකේ සම්පූර්ණ මෙහෙවීම සම්පූර්ණ ගෞරවය අපි අතිගරු ජනාධිපතිතුමාට දෙන්න ඕනේ. මේ අපිට වැඩ කරන්න තියෙන නිදහස දීම ගැනත් එතුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. තවත් කියන්න ගොඩක් කරුණු තියෙනවා. මම එන්නම් ඊළඟට ටික කියන්න ඕනේ. ඉතින් සමහර දේවල් තියෙනවා අපි කර්මයේ මගේ අත්දැකීම් තියෙනවා මගේ මේ කර්මාන්ත නගා සිටුවීමේදී. මම ඒ පිළිබඳව අපි අත්දැකීමුත් මේ ජාතික කඩදාසි සමාගම නගා හිටව ගන්න ආපහු හිටපු ස්වර්ණමය යුගයට කොහොමද මේක ගෙනියන්නේ කියන තැනට එන්න ඒ අත්දැකීමුත් කොහොමද ඉවහල් කරගන්නේ කියලා අපි කතා වෙමු. ඔබතුමා සඳහන් කරපු කාරණාවක් මේ COVID-19 වසංගතය පාලනය කරගන්නට නායකත්වයෙන් ලැබුණු දායකත්වය මේ වෙන විට මුළු ලෝකෙම ජාත්‍යන්තර මට්ටමේ අගැයීමක් ප්‍රශංසා කිරීමක් රාජ්‍ය නායකයින් අතර වගේම ලෝක සංවිධාන අතරත් ජගත් සංවිධාන අතරත් අතිගරු ජනාධිපතිතුමන්ට මේ ප්‍රශංසාව හිමි විය යුතුමයි. ඒ හිමි වෙමින් පවතින ඔබතුමා සඳහන් කර දෙයටමයි මමත් එකතු කරේ. මම කැමති කැටවල ගෙදර මහත්මයාව විමසන්නට. දැන් අපි යම් තාක් දුරකට කතා කරා වාලච්චිනේ කඩදාසි කම්මල කියලා අපි හඳුනගත්ත ඒ කර්මාන්ත ආයතනය සම්පූර්ණ කඩා වැටිලා ගරා වැටිලා මියගොස් ඉඳලා 2013 ඉඳලා සභාපතිතුමා කිව්වේ කිසිම දෙයක් වුණේ නැහැ කියලා. එදා ඉඳලා 2020 වත්මන් රජය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ඉදිමින් කැබිනට් තීරණයක් ගන්නවා. මට මතක විදිහට පෙබරවාරි මාසයේ මේක ආපහු බලගැනවිය යුතුයි. ජව සම්පන්නව ක්‍රියාත්මක කර යුතුයි කියලා. අපි කොහොමද මේ වර්තමාන තත්ත්වය ඔබතුමාගේ අත්දැකීමෙන් හඳුනගන්නේ? ඇත්තටම අපි මුලින්ම කල්පනා කරන්න ඕන අපේ රටේ හොඳ සීවභූතියක් තිබුණ ඒ වගේම ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබුණ රාජ්‍ය පාලනයක් ඈත අතීතයේ තිබුණා. ඒ වගේම අපේ මේ හිංකෙන්ද සහෝදරයෙක් කිව්වා වගේ අපේ රට පාලනය කරනකොට කණ්ඩායම් දෙකක් පාලනය කරනවා. රටට ආදරය කරන නායකයෝ එක කාලයක පාලනය කරනවා, රට විනාශ කරන නායකයෝ එක කාලයක පාලනය කරනවා. දැන් ඇවිල්ලා තියෙන්නේ සෞභාග්‍යයේ දැක්ම කියන උදාර සංකල්පය ඉදිරිපත් කරලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම දක්ෂ අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මැතිතුමාට බාර දීලා, ඒ වගේම දයාසිරි ජයසේකර මැතිතුමා වගේ
රාජ්‍ය ඇමතිවරයෙක් සම්බන්ධ කරලා මේ වැටිලා ගිය කඩලා බිඳලා දමලා අහකටම දාලා තිබුණ වාලච්චනේ කඩදාසි කම්හල ගොඩනගන්න අපේ විමල් රූපසිංහ හොඳ අත්දැකීම් තියෙන සභාපතිවරයෙක් තෝරගෙන බාර දීලා තියෙනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්. එතුමා ඊටාම දුක් මහන්සි වෙලා තමයි මේ රාජකාරිය අතර අරගෙන බාර අරගෙන මං හිතන්නේ ජීවිතේ පරදුවට තබලා තමයි එතුමා මේ කඩදාසි කම්හල වාලච්චනේ නැවත ගොඩනගන්න පියවර තියලා තියෙන්නේ. ඇත්තට මේ කඩදාසි කම්හලට යනකොට ඒකේ තිබුණ తত্ত্বය දිහා බලනකොට මේ රටේ පුරවැසියෙක් විදියට හැම කෙනෙකුටම තමන්ගේ බඩපපුව දනවා. මොකද මේ රටේ කඩදාසි අවස්ථාවෙන් 70%ක් නිෂ්පාදනය කරුවා වාලච්චනේ කඩදාසි කම්මලෙන් සහ ඇඹිලිපිටිය කර්මාන්තශාලාවෙන්. ඔබතුමියලා ඒවා හැම කෙනාම දන්න විදිහට ලෝකයට මිලියන 99000ක් අපි වැය කරලා අපේ කඩදාසි අවස්ථාවේ සහ අනිකුත් අවශ්‍යතා පරිමහ ගන්න තරමට අපි අදීන જાතියක් වෙලා දීන જાතියක් වෙලා අපි පරාජිත જાතියක් වෙලා. හැබැයි අපි ආපහු උදාර සංකල්ප ඇතුව උදාර જાතියක් හැටියට අපේ රටේ නිෂ්පාදනයක් අපි ගොඩනගන්නට තමයි මේ වාලච්චනේ කර්මාන්ත ශාලාවට පණ පොවන්න අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ සභාපතිතුමා විමල් රූපසිංහ මැතිතුමත් එක්ක රටේ අනාගතයට අවශ්‍ය වර්තමානයේ ඉඳලා අනාගතයට අවශ්‍ය නැවත වතාවක් මේක කඩා වැටෙන්නේ නැති තත්වයට ගොඩනගලා වාලච්චනේ කර්මාන්තශාලාව ඊටාම හොඳ නිෂ්පාදන කර්මාන්තශාලාවක් විදිහට ආරම්භ කරන්න තමයි දැන් මේ වැඩපිළිවෙල යන්නේ. ඒ වගේම අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන රැකියා අවස්ථා 3000කට 3500කට ජීවිකාව කරගන්න අවස්ථාව දුන්න මේ කම්මල් තමයි කඩා වැටිලා තියෙන්නේ. දැන් COVID-19 පිළිබඳව කතා කරද්දී මේ තියෙන වසංගතයත් එක්ක ලෝක සංවිධානයේ සහ වෙනත් විශේෂඥවරු කියන්නේ මුළු ලෝකයේම කෝටි 25කට විතර රැකියා හිමි වෙනවා කියලා. එතකොට අපිට කොහෙවත් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. විදේශ සම්බන්ධතා විදේශ රටවල් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. අපේ රටේ එක පැත්තකින් අපේ රටෙන් යන විදේශ විනිමය ඉතිරි කරගන්න අතරේ අපේ රටේ පුරවැසියන්ට 3000කට 4000කට එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකට මේ කර්මාන්තශාලා ආපහු ගොඩනගලා වාලච්චනේ විතරක් නෙවෙයි ඇඹිලිපිටියත් ගොඩනගලා ඒ කර්මාන්තශාලාවල සේවය කරන්න අපේ පුරවැසියන්ට අවස්ථාව ලබා දුන්නොත් අර ලෝක තත්ත්වයට එක්ක සංසන්දනය කරනකොට අපට ඒ රැකියා අර්බුදයටත් හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගෙනවා. ඉතින් ඇත්තටම අපි ලෝකේ ආඩම්බරකාර ජාතියක් විදිහට ගොඩනගෙන්න ඕන. අපිට බෑ කියන මානසිකත්වය නෙවෙයි අපි ධනාත්මකව හිතලා අපිට පුළුවන් කියන මානසිකත්වයෙන් කටයුතු කරොත් තමයි අපිට මේ කඩදාසි කම්මලේ නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඇත්තටම 1955 විතර වෙනකොට ආරම්භ වුණ මේ කර්මාන්තශාලාව 1970 ගණන් වල වෙනකොට මැතිනිගේ ආණ්ඩුව කාලේ ඉතාම හොඳ තත්ත්වයට දියුණු වුණා. එදා මම හිතන්නේ වාමාංශික ආණ්ඩුවක් විදිහට රටේ ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් විදිහට එදා මේ රට ගොඩ නැගුවා. එහෙමනම් ඒ ගොඩනගපු කර්මාන්තශාලා එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ආව 1977. ඒ ආවත් එක්ක අපේ රටේ කර්මාන්තවලට දේශීය කර්මාන්තවලට කුඩම්මාගේ සැලකිල්ල තමයි හම්බ වුනේ. ඒ නිසා තමයි දේශීය කර්මාන්ත කඩා වැටුනේ. දේශීය කර්මාන්තවලට කිසිම ආදරයක් ඇක්කුමක් ඒ ධනවාදී රාජ්‍යයන් තුල එහෙම නැත්නම් ධනවාදී ආණ්ඩු ක්‍රම ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂයේ පැවති කාලේ කවදාක්වත් අපේ රටේ කර්මාන්ත ආරක්ෂා කරගන්න එයාලගේ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ නිසා මේ කර්මාන්ත ශාලාව කඩා වැටලා තියෙනවා. මේ කර්මාන්ත ශාලාව විතරක් නෙවෙයි සීනි ගැන කතා කරද්දී අද මම ඔබතුමත් එක්ක කතා කරනවා ඒ කර්මාන්ත ශාලාව වගේම අනිකුත් ජාතික ව්‍යාපාර කියලා අපි හඳුනා ගන්න සීනි කර්මාන්ත ශාලාව දැන් පිහි කර්මාන්තයත් ඊටාම මේ දියුණු තත්ත්වයක තිබ්බා ඔබතුමා සඳහන් කරා වගේ අපි දීර්ඝව කතා කරමු. ඊට කලින් මම කැමති රුවින්ගෙන් අහන්න දැන් අපි කතා කරනවා මේ කඩදාසි සමාගම නැවත වතාවක් පණ ගන්වන එක ගැන.
කතා කරනවා ඒකෙන් ලංකාවේ පිරිවැය මොනතරම් දුරකට ඉතුරු කරගන්න පුළුවන්ද කියන කාරණාව. හැබැයි මොනවද තියෙන සැලසුම් දැන් මේ වෙන විට මේ සමස්ත අවශ්‍ය මුළු ප්‍රමාණෙම අපි පිටරට වලින් ආනයනය කරනවා. ඒකටයි රුපියල් මිලියන ලක්ෂයක් අපි වැය කරන්නේ. දැන් ඒ ආනයනය කරන කට්ටිය ඒ සැපියුම් කරුවන් එක කිවිසුම් ගත වෙලා ඉන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන චැලෙන්ජ් එක අභියෝගෙ වෙන්නේ අලුතෙන් මුළු මාකට් එකක් වෙළඳපොලක් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. කොහොමද මේ අභියෝගෙ බාරගන්නේ? සඳමාලි පළවෙනිම ස්තුතිවන්ත වෙනවා අපි හැමෝටම අද ආරාධනා කරලා මේ නැගිටිමින් තියෙන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන ජනතාවට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න අපි එකතු කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට දැන් ඔබ නගන ප්‍රණයට මම පිළිතුරක් විදිහට දෙන්න කැමතියි. මෙය අපි දකින්න ඕනි මේ ස්වර්ණමය යුගය තුලින් නෙමෙයි. මේ ස්වර්ණමය යුගයේ දැන් ඒක බිඳුවට වැටිලා, ඒ කියන්නේ 0 level එකට ගිහිල්ලා අපි මේ දැන් ආයි පණ දෙමින් ඉන්නේ. ඒතකොට අපිට එකපාරටම මේ එතනට යන්න බෑ. එතනට යන්න බෑ එකපාරටම. නමුත් ඒක ඇවිල්ලා යම්කිසි ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව අපි ගෙනියන්න ඕන දෙයක්. එතකොට මම කැමති මෙතනදී ඔබගේ අවධානය යොමු කරන්න දැන් අපේ මේ ආකල්පමය වෙනස ගැන අපි මෙතනදී කතා කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම රටේ තාරුණ්‍යය. රට වෙනුවෙන් මේ දේශීය කර්මාන්ත නගා සිටුවීම වෙනුවෙන් නැගී සිටිනවා. අපි පුරන් කුඹුරු අස්වැද්දනවා දකිනවා. අපි තාපවල චිත්‍ර අඳිනවා දකිනවා. ඒ කියන්නේ ඒ තාරුණ්‍යයට ලොකු මොටිවේෂන් එකක් තියෙනවා මේ රටේ ආකල්පමය විශාල පිබිදීමක් අපි දැක නේදරුවිනි. ඔව්. ඉතින් ඒ තුලින් මම කැමතියි කියන්නේ දැන් අපි මේ ප්‍රොඩක්ෂන් එක කරන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ කියන්නේ මේ අපි රට ඇතුලේ හදන කඩදාසි ගැන තමයි කතා කරන්නේ. එතකොට මේකෙදි පළවෙනිම දේ තමයි අපි රජයත් සමග සහයෝගයෙන් තමයි මේ කටයුත්තට පිවිසෙන්නේ. එතකොට අපිට රජයේ අනුග්‍රහය ලැබෙනවා මේ කඩදාසි කර්මාන්තය නගා සිටුවන රට තුල. එතකොට මේ ළඟදී පාස් වෙච්ච කැබිනට් පේපර් එක අපි දැක්කා සෙස් බද්දක් අය කිරීමට නියමිතව තියෙන ආනයනය කරන කඩදාසි වලට. එතකොට ඒවා තුලින් අපිට මේ ප්‍රයිස් කම්පිටිෂන් එකට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිල ගණන් ආනයනය කරන කරදකාරීව මිල ගණන් අපිට ඉදිරිපත් කරගන්න පුළුවන් වෙනවා. ඔව්. එතකොට අනිත් දේ තමයි දැන් මේ කඩදාසි කර්මාන්ත ශාලාව ගැන හැමෝම කතා කරද්දී මේක වැටෙන්න හේතුවත් අපි කතා කරන්න ඕනි මේ විවෘතාර්ථිකයේ එමත් එක්ක මේ 70%ක් සපුරමින් තිබ්බ කඩදාසි අවශ්‍යතාවය සපුරමින් තිබ්බ මේ ආයතනය විවෘතාර්ථිකයත් සමගම 90 දශකයේ මුල භාගයේ වගේ නේද? මුල භාගයේ වගේ මේක ඩික්ලයින් වෙන්න පටන් ගන්නවා. එතකොට මේකේ වෙන්නේ අපි ওই කතාවට උතනින්ම විරාමයක් තියාගෙන අපි එතනටම ආපහු යමු රුවිනි. පුංචි විරාමයක්. නව ජීවයෙන් ඉදිරියට යන්න නැවතුණු තැනින් පටන් ගන්න ඩෝස් ට්‍රක් සඳහා හඳුන්වා දෙන MBSL විශේෂ ලීසින් පැකේජය සාක්කුවට බරක් නැති පහසු ගෙවීමේ ක්‍රම ලියාපදිංචිය නොමිලේ වරක්ෂණය නොමිලේ අදම අමතන්න 011411 සිද්ධාලේප ලක්පේයාව සිද්ධාලේප පවුලේ නිපැවුමක් උපරිම සෞඛ්‍යාරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දිවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒකිලියන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගේ රට ඔබයි මගේ හදවත හිර කරන් දරු දුක සුසුම් බෙදනාත සුව කරයි මගේ රට ඔබයි මගේ හදවත සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඔබේ දායකත්වය #207# ඩයල් කිරීමෙන් හෝ itukama.lk වෙබ් අඩවියෙන් ලබා දෙන්න.
දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. තාලේ ලස්සනම කාලය. මේ කවඩි බයිලා ශ්‍රී ලංකේය ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සමගින් එලිබාන් ප්‍රාසංගික වේදිකාවේ රසය එලෙසින්ම සජීවී ඔබේ නිවහනට රැගෙනෙන රූපවාහිනී සංගීතයේ සෑම අගහරුවාදාවකම රෑ 10:15ට ජාතික රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට සඳ වලාකුළත පෙම් පැතිරෑ ඔබේ හදවත තෙත් කළ නොනිදා පහන්වන රෑ සිහිනය කිරේ ආදරණීය දුවේ පුතේ ගායනයට වාදනයට ඔයාලා දක්ෂ නම් ගෙදර ඉඳන්ම කුරුල්ලන්ට කී වැඩසටහනට එකතු වෙන්න ඔයාලට පුළුවන්. විනාඩි 4කට නොවැඩි ඔයාගේ ගීතය හෝ වාදනය රූපගත කරලා ඔයාගේ විස්තරත් එක්ක අපිට එවන්න. අපේ විද්‍යුත් ලිපිනය kurullantagi@gmail.com හටු අකුලේ මල්ල හැරේ ආයුබෝවන් ආයුබෝවන් සියලු දන හට වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන්. හිතවතුනි රටක් විදියට අපි ආදරය කරපු රටක් විදියට අපි ආඩම්බර වෙච්ච වාලච්චිනේ කඩදාසි කම්හල ජාතික කඩදාසි සමාගම ගැන අපිට සතුටු සිතින් නැවත වතාවක් කතා කරන්නට පුළුවන් සුබිමක් වාතාවරණයක් ගොඩ නැගෙමින් තියෙන අද දවසේ ශනිදා ආයිබන් කතා බහ ඒ ගැන ඔබ අපිත් එක්ක රැඳී හිටියනම් විරාමයට යන්න කලින් මම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකා බ්‍රුවිනි එක්ක කතා කර හිටියේ දැන් මේ කම්හල නැවත පණ ගන්නකොට අපි කොහොමද දැනට අපි අතේ නැති වෙළඳපළක් ආපහු නතු කරගන්නේ කියලා. ඔබ පැහැදිලි කරමින් හිටියේ මේ කොස්ට් එක පැත්තෙන් ප්‍රයිස් එක කොස්ට් එක නෙමෙයි ප්‍රයිස් එක පැත්තෙන් අපිට පුළුවන් කියලා ඒ ගැන ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න ආපහු එතෙන්ට. ඔව් එතකොට ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්නේ අපි රජයේ සහයෝගය ඇතුව. එතකොට මේ ඒ සමගම අපි කියන්න කැමති අපේ පළවෙනි ප්‍රොඩක්ෂන් වෙන්නේ මේ අච්චුපොත් මුද්‍රණය කරන කඩදාසි සහ පැකේජින් වලට යූස් කරන ඒ කාඩ්බෝඩ් කියන දෙක තමයි අපි පළවෙනියෙන්ම මේ process එකේ පළවෙනිම ප්‍රොඩක්ෂන් එක වෙන්නේ. එතකොට මේ කඩදාසි අපි සම්බන්ධ වෙන්නේ වැඩිපුරම පළවෙනි ස්ටේජ් එකේ රජයත් එක්ක. ඒ රජයට තියෙන කඩදාසි අවශ්‍යතාවය සපුරන්නේ කොහොමද කියන එක තමයි අපි එතනදී අවධානය යොමු කරන්නේ දැනට. එතකොට ඉතින් අපිට විශාල පිරිවැයක් රටේ ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම මම කියන්න කැමති අපි මේ පිබිදීම ඇතුලේ මේ ආකල්පමය පිබිදීම ඇතුලේ මේ රටේ සියලු දෙනාගේම තියෙන මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ඒ ප්‍රොඩක්ට් එක අපි කොහොමද තාරුණ්‍ය සහ ඒ සියලු දෙනාම එකතු කරගෙන රට ඇතුලේ මේ දේ ගොඩනගන්නේ කියලා අපි මේ වෙනකොට කල්පනා කරමින් පවතින. අනිවාර්යෙන් අපිට දැනටත් දැන් මේ වාලචේනේ ඔපරේෂන් එක පටන් ගත්තයි කියලා ටීවී එකේ දැකපු ගොඩක් දෙනේ මේ වෙනකොට අපේ ඔෆිස් එකට කතා කර දැනටමත් අහනවා කවදාද අපිට මේ කාඩ්බෝඩ් ගන්න පුළුවන් වෙන්නේ, කවදාද අපිට කඩදාසි ගන්න පුළුවන් වෙන්නේ. ඒ මොනන්දුවක් තියෙන එක ගැන ආසයිනේ. ගොඩක් ආසයි හිතෙනවා. ඒ හින්දා මම ඒ ගැන ධනාත්මකයි.
අපිට ඒ දේ කරන්න පුළුවන්. අපි දේශීය වශයෙන් මේ අවශ්‍යතාවය රජයට පළවෙනියට රජයේ තියෙන අවශ්‍යතාවයට අපි මුහුණ දෙනවා. ඊට පස්සේ ඒත් සමගම මේ රට ඇතුලේ තියෙන කඩදාසි අවශ්‍යතාවයට ලාභදායී මිලකට දෙන්න ඒ රජයේ සහයෝගයත් සමගම අපිට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. හිතවතුනි අපි ලෝකේ මොන මහද්වීපේ ඉපදුනා වුණත් මොන රටක මොන ජාතියක මොන ආගමක කෙනෙක් වුණත් හුඟක් වෙලාවට මිනිස්සෙක්ට පුදු වෙන සාධකයක් තමයි රුයිනි අපි අපේ අම්මට අපි උපම් බිමට මාතෘ භූමියට ආදරය කරනවා කියන එක ඔබ ලෝකේ මොන මහද්වීපේ පය ගහලා හිටියත් පොදු සාධකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියනකොටම දැනෙනව නේද යම් දෙයක් අපේ රට ගැන අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න අපේ රටට ආදරය කරන්න අපේ රට දැන් අද තියෙන තැනට වඩා ඉදිරියකට ගෙන යන්නට කැප වෙන්න අපිට පාටපක්ෂ ભેද අවශ්‍ය වෙන්නේ නැහැනේ නේද? එහෙම විශ්වාස කරනවා අපි යෝජනා කරනවා එහෙම හිතන්න කියලා. සභාපතිතුමනි 2013 ඉඳලා වසර ගණනාවක් බවුල්ලු ඇහිරිච්ච ආයතනයක් සමාගමක් ෆැක්ටරි එකක් කර්මාන්ත ශාලාවක් ඔබ අතට හම්බෙන්නේ. අද දවසේ අපි කතා කරනවා නැවත වතාවක් කමර්ෂල් ඔපරේෂන් ස්ටාර්ට් කරනවා. වාණිජ නිෂ්පාදන ක්‍රියාදාමය ආරම්භ කරනවා කියලා. ලොකු වගකීමක්, ලොකු අභියෝගයක්. කොහොමද මේ අභියෝග බාරගත්තේ? සඳමාලි මොකද ඉස්ලාම් කියන්න ඕනේ මේකේ ඉතිහාසය පොඩ්ඩක් පිටපස්ස රියොත් දැන් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාම කිව්වේ මේක නිෂ්පාදන රුවනිකුවා මේක නිෂ්පාදන අපිට ආඩම්බරෙන් ලංකාවට ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ ජයම්පති සහ අපේ සම්පත් මහත්මුළුත් කිව්වේ ඒ ආකල්පෙමයි ඒ සියලුම වගකීම් ඇවිල්ලා තියෙන්නේ මට. නමුත් මේ වගකීම මට බාර දෙලා තියෙන ගරු ඇමති විමල් විරන්ස මැතිතුමා මොකද මේ අපි එදාට ගියාට පස්සේ ඇමතිතුමා විසින් මේ වාඩච්චි කඩදාසි කර්මාන්තශාලයේ වසා දාලා ඒක රුපියල් මිලියන 2000කට විකුණන්න තිබිච්ච ආයතනයක්. ඊට පස්සේ ඇමතිතුමා මේ කර්මාන්ත ඇමති ධූරය බාරගත්තු සැනින්ම ඇමතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් දාලා ඉස්සරලා ඒක අහෝසි කළා. අවශ්‍ය කරලා මේක නැවත නිෂ්පාදන කටයුතු පටන් ගන්නම කැබිනට් එකෙන් අවසරයක් ගත්තා. ඒකත් සමග තමයි අපිට මේ වගකීම් බාර දුන්නේ. ඒකත් එක්කලා මම ඇමතුමාට හැමතිස්සෙම මම ගොඩක් කරදර කරනවා මට සල්ලි දෙන්න කියලා. ඉතින් ඇමතුමා ඒක මේක හොඳට තේරුම් අරගෙන බොහෝම කල්පනායින් මොකද අපේ ආයතනයට සම්බන්ධ අධ්‍යක්ෂක කර්මාන්ත තියෙනවා 32ක්. ඒ කර්මාන්තවල එකක් තමයි මේක. ඒ වගේ තියෙනවා තව පරන්තල් කිමිකල්, ටයිල් ෆැක්ටරි, සිමෙන්ති වගේ ගොඩක් තියෙනවා. ඉතින් එකක් ගැන තමයි අපි හිතාගත්තනේ. ඒ මට වගේම ඒ අනික් කර්මාන්ත වලටත් ඇමතුනා ඒ ආකාරයෙන්ම කරදර කරනවා මේක අපේ නිෂ්පාදන දේශීය නිෂ්පාදන නගා සිටුවීමේ ප්‍රධාන දේශීය කර්මාන්ත නගා සිටුවීමේ වැඩපිළිවෙලද. ඊට පස්සේ ඇමතුමා විසින් නවදත් කැබිනට් පත්‍රිකාවක් දානවා. කැබිනට් එකෙන් මේක මුදල් ඉල්ල. ඊට පස්සේ කැබිනට් පත්‍රිකාව සඳහන් වෙන්නේ රුපියල් මිලියන 800ක් ලබාගෙන මේ කර්මාන්ත ශාලාව නැවත වැඩි දියුණු කරන්න. වැඩි දියුණු කිරීමේදී කඩදාසි විතර නෙවෙයි තව බහුවිධ කර්මාන්ත මේක ඇතුළට ඉදිරිපත් කරන්න එතුමාගේ කැබිනට් පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. භූමි ප්‍රමාණය අපිට අක්කර 350ක් තියෙනවා. ඒ 350න් තමයි බහුවිධ කර්මාන්ත ඔක්කොම කරන්න ලැහැත්ලා තියෙන්නේ. ඒකෙදි දැන් රුවනි කිව්වා අපිට දැන් බෙලද පොලේ මේ ලොකු තරංකාරීත් අපිට අලුතෙන් බෙලද පොල පටන් ගන්න ඕනේ. ඒතකොට ඒ වගකීම තියෙන්නේ මට. මොකද මම ඉස්සෙල්ලා කඩදාසි හදන්න ඕනේ. හදනකොට අපි ඇමතුමත් අපේ ඇමතුමාගේ උපදේශක ඉන්නවා මේ සුදේශ් නන්දසිරි මහතාත් අපිට ගොඩාක් උදව් කරනවා. මේ මහතා ඇමතුමත් එක්කලා අපිට මාව දිගන්නන්නේ එතුමන් දෙන්නලා. අපි දැන් සැලසුමක් හදලා තියෙනවා. අද වෙළඳ පොලේ තියෙන්නේ මොනවද? වෙළඳ පොලේ තියෙන කඩදාසි හා නොදෙවෙනි නිෂ්පාදනයක් අපි වාලච්චින හදන්න ඕනේ. ඒ වගේම ඇඹිලි පිටේ ඉදිරියට හදන්න ඕනේ. එහෙම හදනකොට ඒ සඳහා අවශ්‍ය විදිහට තමයි යන්ත්‍ර සූත්‍ර යාවත් කරන නිසා නවීකරණය කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි දැන් ඔය ණය මුදලෙන් අපි ගන්න ණය මුදල පාවිච්චි කරන්න යන්නේ. දැනටමත් අපි දැන් ඒ යන්ත්‍රයේ අනවශ්‍ය දැන් අපි එක්තරා තැනකින් පටන් ගන්න තියෙන හදන්න පුළුවන් වියදම් කරන්න පුළුවන් අවම මුදල වියදම් කරලා නිෂ්පාදන පටන් ගත්තා. ඒක තමයි අපි වර්ධා පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන මේ පටන් ගත්තා. ඒකදී අපිට පුළුවන් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං කලිනුත් කිව්වනේ දැන් වාලච්චිනේ කඩදාසි කම්මල පටන් ගන්නේ දශක ගණනාවකට එපිටනේ 1956 55 වගේ වගේ. එදා ඉඳලා අද වෙනකන් අනිත් ලෝකයේ වෙනස් ගොඩක් දේවල් අතරේ තාක්ෂණය හුඟක් දියුණු වුණානේ. ඉතින්
කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි තාම යන්න හදන්නේ ඒ කාලේ අපි ළඟ තිබිච්ච ඒ මැෂිනරි ඒ උපකරණات එක්කද කියලා. මොකද කියන්නේ? ඒක තමයි. ඒ උපකරණ දැන් ඒ පරණ උපකරණ නිසා තමයි මේ කඩදාසි කම්මල කඩා වැටලා තියෙන්නේ. මොකද හැමදාම රෝණිය පේපර් ඒ පුල් ස්කැප් කොලේ ගහලා ඒව දැන් අලුතෙන් තියෙන නවීන යන්ත්‍ර සූත්‍ර printing machine එකකල දුවන්න බෑ. පොඩ්ඩක් කොලේ ඝනකම පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් එක්කෝ හිර වෙනවා එක්කෝ කොලේ හිර වෙනවා මැෂින් නවතිනවා. ඉතින් ඒ අවශ්‍යතාවය අපි හොඳට අවබෝධ කරගෙන තමයි මේ යන්ත්‍රය නිෂ්පාදනය යන්ත්‍රයේ කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කොටස් නවීකරණය කරනවා. ඒ කටයුත්ත තමයි දැන් මම කිව්වේ මට ලොකු වගකීමක් තියෙනකොල ඒ අවස්ථාවට අනුව තමයි අපි දැන් සියලු දේම සූදානම් කරගෙන යන්ත්‍ර උපකරණ නවීකරණය වෙමින් තියෙනවා. දැන්ට ඒ අනවශ්‍ය කොටස් අපි ඉවත් කරනවා. නමුත් ඒ ඉවත් කරන ගමන් අපි නිෂ්පාදනය පටන් ගන්න තියෙනවා. නිෂ්පාදනය පටන් ගන්නවා මේ විදිහට ක්‍රාෆ්ට් පේපර් කියන්නේ අපි ඇත්තටම ඔය කොරිගේටඩ් බොක්සස් දැන් පැකිං දැන් මෙතුමේ කිව්ව පැකිං බොක්සස් වලට අදාළව තමයි පටන් ගන්නෙ. කොරිගේටඩ් බොක්සස් නිෂ්පාදනය කරන්න අවශ්‍ය දුමුරු පාට කොළ දැන් සිරිසිරි බෑග් වෙනකොට පාවිච්චි කරන බ්‍රවුන් පේපර් කවර මේ කොළ කවර හදන්න පුළුවන් කොළ තමයි ඉස්සරහා නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනය කරන ගමන් අපේ කඩදාසි ආයතනයට ආදායමක් ලැබෙනවා. ඒ ලැබෙන ආදායම් මගින් අපි අවශ්‍ය කරන දෛනික වියදම් සහ අනිකුත් පඩිනඩි වලට භාවිතා කරමින් එක්තරා ප්‍රමාණයක රැකියා දෙමින් යන අතරතුර තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. ඒ ක්‍රියාවලිය කරන ගමන් ඒ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දැන් ගලවන්න ඕනේ යන්ත්‍ර සුද්ධයෙන් ගලවගෙන යනවා. ඊට පස්සේ ඒ සඳහා අපි අපේ ලෝන් එක පාස් වෙච්ච ගමන්ම මොකද අපි ඉක්මනට අපිට ඒ ලෝන් එක අපි බැංකුවෙන් අපිට හම්බ වෙනවා. ඒ අවශ්‍ය කොටස් ගෙනල්ලා ඒක හයි කරපුවාම ඔය කියන වෙළඳ පොලේ අවශ්‍යතාවය පිටරටින් එනවයි අපි අතර කිසි වෙනසක් නැහැ. නමුත් අපිට තියෙන එකම වාසිය දේශීය අමුද්‍රව්‍ය දේශීය ඉවතලන කඩදාසි භාවිතා කරලා මේවා ඉස්සර ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ කඩදාසි හදලා ලංකාවට ආපු බේස් පේපර් ඒ විතරන කඩදාසි එව්ව අපි දේශීය වශයෙන් භාවිතා කරලා මේ කඩදාසි නිෂ්පාදනය කරන ලෙන්ද අපේ පිරිවැය හරි ආකාරයව තබාගෙන නොගියොත් ආයර ස්ථාක 1970 ගණන් වල යුගයට යනවා. ඉතින් අපි මේ අධ්‍යක්ෂ මණ්ඩලය අපි ඉන්න මේ ආයතන ඉන්න තාක්කල් ඒ වැඩවලට ඉඳන් දුදී බොහෝම සුහදව සහ බොහොම සැලකිල්ලෙන් ඒ වැඩ කටයුතු කරලා කොස්ට් වියදම සහ ආදායම සහ වියදම අතර පිරිවැය හොඳ අවබෝධයෙන් සිටීම මගින් වෙළඳ පොළට පිටරටින් ගෙනවට වැඩිය සාධාරණ මිලකට අපි ඉදිරියේදී විකුණන්න බලාපොරොත්තු වෙනවා මේ අපේ නිෂ්පාදන. ඔව් සභාපතිතුමනි දැන් මෙතන අපි අභියෝග ගණනාවක් හඳුනා ගන්නවා. එකක් වහලා තිබිච්ච කම්හලක් නැවත බල ගැන්වීම. ඒ වගේම තමයි වෙළඳපළ තරඟකාරීත්වය ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. දැන් රුයිනි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියනකොට මමත් අත උස්සලා ටක් ගාලා ඉදිරිපත් වෙනවා. රට ගැන හැඟීම අපි ඕනේ කෙනෙක්ගේ හිතේ පතුලේ තියෙන දෙයක් නේ. හැබැයි එහෙමයි කියලා අපිට පාරිභෝගිකයා අත කොලිට් නැති ප්‍රොඩක්ට් එකක් තියන්න බෑ. අපිට පාරිභෝගිකයා ගුණාත්මක බවින් නැත්තම් ඒගොල්ලෝ පුරුදු වෙලා හිටිය ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනය පැත්තක දාලා ලංකාවේ දෙයක් කියලා ඊට වඩා අඩු දෙයක් ගනී කියලා අපිට අද වෙළඳපොලේ හැටියට අපිට පාරිභෝගිකයන් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ නේද? මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ මේ සියලුම අභියෝග අතේ තියාගෙන තරඟකාරීව වෙළඳපළ නැවත වතාවක් අපි අතට ගන්න නැත්නම් ඔබේ අතට ගන්න ජාතික කඩදාසි සමාගම ඒ වගකීම බාරගන්නේ කොහොමද? ඇත්තටම රාජ්‍ය ආයතනවලට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. රජයේ දැන් උදාහරණයක් විදිහට අපි කෘෂිකර්මාන්තය ගත්තොත් අපේ රටේ ලූණු වගා කරනවා. ලූණු අස්වැන්න නෙලන කාලේට පිටරටින් අඩුවට ලූණු ගෙනාවොත් අපේ දේශීය ගෝවියා අනාථ වෙනවා. ඉතින් ඒ වගේ රජයේ විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති ඒවා ක්‍රියාත්මක වෙනවා දැන් පවතින රජයේ. ඉතින් අපි මේ කඩදාසි නිෂ්පාදනය කරන යම් ප්‍රමාණයක් වේද ඒ ප්‍රමාණය රජයේ අවශ්‍යතාවයට සපිය යුතුයි. විශේෂයෙන්ම මම මුද්‍රණ ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් මුද්‍රණ සංස්ථාවේ සභාපති වෙලා හිටියා මම වසර 2010 සිට 2014 දක්වා. ඒ කාලෙදි මම දන්නවා මුද්‍රණ සංස්ථාවේ ප්‍රධානම මෙහෙයුම තමයි පෙළපොත් නිෂ්පාදනය. පෙළපොත් වලට මිලියන ගාණක මුදල් යනවා පිටරට. විශේෂයෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව ඒ වගේ. ඉතින් ආනයන පිරිවැයත් ඇත්තටම මේ රටේ සමහර ඔය කඩදාසි කියන එක මාෆියා එකක් වෙලා තියෙනවා. සීනි, කඩදාසි, පරිප්පු ඒ වගේ මේ එදිනෙදා මාෆියා එකක් නැත්තේ මොකද්ද කියලා අහන තැනක වගේ එහෙම දෙයක් තියෙනවා මේ රටේ ගොඩ නැගිච්ච. ඉතින් විශේෂයෙන්ම මට කියන්න සතුටුයි මම මුද්‍රණ නීති සංස්ථාවෙන් ඉඳිද්දි එක
කම්පැනියක් විතරයි ලංකාවට පේපර් මේ කඩදාසිය ආනයනය කරන්න තිබුණේ විශේෂයෙන්ම මේ ආයතනවල නම කීම සුදුසු නැහැ. ප්‍රධාන කර්මාන්ත තුනක් තියෙනවා මුද්‍රණ කර්මාන්ත. විශේෂයෙන් මුද්‍රණ කර්මාන්තය ගැන කතා කළ යුතුයි. කඩදාසි නිෂ්පාදනය කරනවා නම් ඒවා පරිභෝජනය කරන්නේ මුද්‍රණ කර්මාන්ත. ලේක් හවුස් ආයතනය විශේෂයෙන්ම රජයේ මුද්‍රණ පත්තර සියලුම මුද්‍රණ කටයුතු කරන ඒ වගේම රජයේ මුද්‍රණාලය සියලුම මුද්‍රණ කටයුතු රජයේ මේව කරන්නේ. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව. එතකොට සංස්ථාවේ තමයි මම සභාපති වෙලා හිටියේ. ඉතින් ඒ කාලේ ඒ රටේ කොච්චර පේපර් අවශ්‍යතාවයක් තියෙනවද? ඒ පේපර් අවශ්‍යතාවයට ඒ ආයතන තුන වැඩ කරන්නේ අර පුද්ගලිකව ගෙන්නන අමුද්‍රව්‍ය ගෙන්නන මේ පුද්ගලික ආයතනවල ඕනෑපාකම් විදියට සම්පූර්ණයෙන්ම රඳා පවතින වෙනවා නේද? සම්පූර්ණයෙන්ම රඳා පවතින. ඉතින් එකක් ඒ දවස්වල අපි යෝජනා කරා රජයට මේ මුද්‍රණ අවශ්‍යතාවයට තියෙන කඩදාසි ටික printing මේ paper bonding warehouse එකක් විදියට කරන්න. ඒ කියන්නේ මේ hub එකක් විදියට අපි ලංකාවේ paper මුද්‍රණ කඩදාසි පිට රටින් ගෙනල්ලා තියන්න යන තරමට මොකද ඒ දවස්වල අපිට තිබුණ නැහැ ඒ කාලේ මේ කර්මාන්තය දියුණු කරන්නවත් එහෙම දෙයක් අපේ මම ඒ දන්තුර දරන කාලේ ප්‍රතිපත්තියක් ඒ දෙයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඒ දවස්වල මේ ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාවේ ඒ දවස්වල ඒ ඔපරේෂන් එක ගියා. ඒ සභාපතිතුමත් මේතුමා වගේම තමයි බොහොම මේ ක්‍රියාශීලීව මගේ කාර්යාලයට ඇවිල්ලා හම්බෙලා දැන් අපි මේ ප්‍රොඩක්ෂන් අපි කරනවා. අපේ තියෙනවා මේ අමුද්‍රව්‍ය වේස්ට් පේපර්ස් අපේ කඩදාසි වේස්ට් පේපර්ස් වලින් සාමාන්‍යයෙන් මේ මිලියන ගාණක් අපි printing ඒ කියන්නේ මුද්‍රණ නීතිගත සංස්ථාව උපයනවා ඒ වේස්ට් පේපර් විකුණන. ඒවා ඔක්කොම එක මේ තරව් කරුවන් ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ ටික අරගෙන ඔක්කොම ඉන්දියාවට යවලා ආපහු අපි ඉන්දියාවෙන් සල්ලි දීලා මුද්‍රණ කඩදාසි ගන්නවා. ඒ තැන තමයි ඒ අවස්ථාව වෙනකොට තිබ්බේ. ඉතින් ඒ සභාපතිතුමා මට විශේෂයෙන්ම කිව්වේ ඒ වේස් කඩදාසි ටික දෙන්න. දැන් අපි මෙතුමත් එක්ක අපි යන්න ලෑස්ති රට වටේට වේස් කඩදාසි ඔෆිස් වලින් අයින් කරන කඩදාසි. එතකොට ඇත්තටම කියනවා නම් කසල කළමනාකරණයටත් අපි ලොකු සහයෝගයක් දෙනවා. මේ අපේ මේ ප්‍රොඩක්ෂන් එක පටන් ගත්තා. විශේෂයෙන්ම අපිට කඩදාසි වර්ග ඕනෑම කඩදාසියක් ටිෂූ කොලේ ඉඳන් මොකද විශේෂයෙන්ම මිනිස්සයාට කඩදාසිය කොච්චර සමීපද අවදි වුණ තැන නිසා ඉඳන් නින්දට යනකම් කඩදාසිය අපිට ඒක දැනෙන්නේ නැති ඉතාමත්ම වටින සම්පතක් වෙලා තියෙනවා. අපිට අද උදේ අපි සාකච්ඡා කරගෙනට අපේ සංජීන්ද්‍ර කුමාර අපේ නියෝජකතුමා කිව්වා ටී බෑග් එකකට දාන ඒකෙත් කඩදාසි පෝෂණ එකක් තියෙනවා කියන එකනේ. ඒකත් කඩදාසි තේ එකක් බොනකොට කඩදාසි පෝෂණ එකක් තියෙනවා. ඉතින් විවිධ ඒ කියන්නේ එක මේ ප්‍රමිතියේ කඩදාසි. ඉතින් දැන් අද ක්වොලිටි එක සම්බන්ධව ප්‍රමිතිය දියුණු කරන එක සම්බන්ධව බ්‍රෑන්ඩින් සම්බන්ධව අපිට හොඳ අධ්‍යක්ෂකාවක් ඉන්නවා. එතුමියට බොහොම දැනුමක් තියෙනවා මේ අර දැනුම ප්‍රකාශ කිරීමට ටිකක් අදිමදි වුණාට අපි හොඳට අවබෝධයෙන් ඉන්නේ එතුමිය ගැන. ඒ වගේම මේ සභාපතිතුමා ඉන්ට් එකක් ගැහුවා මතක තියාගන්න. විශේෂයෙන්ම ඉතින් ඒ ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව වැටෙන්න හේතුව ඒ දවස්වල ෆොටෝකොපි පේපර්ස් වාගේ හොඳ ක්වොලිටි පේපර්ස් මේවා කළා. ඒ 2015 වෙනකන් ඒ සංස්ථාව හොඳට තිබුණ ඇඹිලිපිටිය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 2015 ඉඳන් පැවති රජයේදී විකුණලා දැම්මා. මේ වෙනකොට ඇඹිලිපිටියේ කිසිම මැෂින් එකක් නැහැ. කිසිම මේ ප්‍රොඩක්ෂන් එකක් කරන්න පුළුවන් තත්යකට නැහැ. ඒ අතින් අපිට වාලච්චනේ කියන්නේ බොහොම මේ සම්පතක්. ඒ සිලෝන් මම කියන්න කැමති කොරියන් ස්පා කියන කම්පැනි එකකට ඒ වගේ මේ ගනුදෙනුවක් කරලා දැන් ඒ අපේ ගරු විමල් වීරවංශ ඇමතුමාගේ ප්‍රතිපත්තියක් අනුව එතුමා මේ වහන්න ගියපු ඇවර කරන්න ගියපු කර්මාන්තය නැවත කැබිනට් පත්‍රිකාවක් යොදලා එතුමාගේ මේ උවමනාවට මේ මොකද විශේෂයෙන්ම මේ අමාත්‍ය මණ්ඩලයේ ගත්තහම විමල් වීරවංශ ඇමතුමා කියලා කියන්නේ ටිකක් උණ වැඩි
උඩ තියෙන අර මොකද්ද ජවයක් තියෙන මොකද්ද අමුතු හැඟීමක් රැටගෙන තියෙන මේ අමාත්‍යවරයෙක්. ඉතින් බොහොම පෙරලිකාර අමාත්‍යවරයෙක්. ඉතින් මේවට එහෙම අය තමයි මේ අවශ්‍ය. ඉතින් දැන් මම අපි මාතෘකාවෙන් පොඩ්ඩක් එහාට ගියා. මේ ඉතින් එතුමා මෙතුමාට පවරලා ඇඹිලිපිටිය බලන්න යද්දී ඇඹිලිපිටියේ කිසිම දෙයක් තිබුණේ නැහැ. දැන් ඒක අපි පවර ගන්නකොට සමහර වෙලාවට ඇමතුමා ඇතුළු අපි තනි වෙනවා රාජ්‍ය නිලධාරීන් එක්ක. මොකද මේ සියලුම දෙලා පවතින රජයකට තියෙන මම විශේෂයෙන් කියන්නේ අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න රජයේ නිලධාරීන් හරි විදිහට හසුරව ගන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගියාම අඩාල වෙන තැන ඒ ගමනේ යන්න බැරුව අඩාල වෙන තැන ඊට පස්සේ ඒකේ ෆීඩ්බැක් එක ආපහු රජයට වැරදි විදිහට හිමි වෙන කඩයිම තමයි රාජ්‍ය නිලධාරීන්. රාජ්‍ය නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති ගෙනියනකොට සමහර කාලවලදී වෙච්ච දේවල් අනුව හැසිරීමත් ඒක සාධාරණයි. මොකද දැනට යහපාලන රජයේදී කරේම මිනිස්සුන්ගෙන් පලි ගන්න එක. ග්‍රාම සේවක කෙනෙකුට ගිහිල්ලා සහතිකයක් ගන්නත් ඒ ග්‍රාම සේවක අල්ලපු ගෙදර කෙනාටත් සහතිකයක් දෙන්න බය තරමකට අද රජයේ නිලධාරි පත් වෙලා තියෙනවා මේ රාජ්‍ය නිලධාරීන්ව මහා මේ අගාධයකට දැමීම. විශේෂයෙන් මමත් ඒ අත්දැකීම ලැබුවා. මම කියන්න කැමති මුද්‍රණ නීතිගත සංස්ථාවේ ඉතිහාසයේ මගේ කාලේදී තමයි වැඩිම ලාභයක් උපයගෙන තිබ්බ කාලේ. මම විශේෂයෙන් මේ කැමරා ශිල්පී මහතුරුන්ට පෙන්නන්න කැමති මේ තියෙන්නේ මේ 2005 ඉඳන් 2016 දක්වා 2016 දක්වා මේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මේ ප්‍රොෆිට් මාජින් එක මේ තියෙන්නේ මම සභාපතිතුරේ දරපු කාලේ. මොකද මම වෘත්තීය මුද්‍රණ ශිල්පියෙක්. මගේ මේ හැකියාව මට මුද්‍රණ ආයතනයක් හිමිව තිබුණේ කාලේ. ඉතින් මම මේ අත්දැකීමෙන් මේ මුද්‍රණ නීතිගත සංස්ථාව ගොඩ දැම්මා. විශේෂයෙන්ම මම කිව්වා අර පේපර් මාෆියා එකක් තිබ්බා කියලා. ඒ දවස්වල මට මතකයි පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩල පළවෙනි ටෙන්ඩර් මණ්ඩලය විශේෂයෙන්ම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා විදිහට තමයි මේ අපේ වුණත් ටෙන්ඩර් මණ්ඩලයක සභාපතිවරයා විදිහට ආයතනයේ සභාපතිවරයා ආසුන් ගන්නවා. මුද්‍රණ කඩදාසි සැපයුම්කරුවන් මේ ටෙන්ඩර් මණ්ඩලයට කතා කරනවා. මොකද අපේ අධ්‍යක්ෂක මණ්ඩලය නම් වෙලා ටිකක් කාලයක් ගිහිල්ලා තිබ්බ පෙළපොත්වලට මේ මුද්‍රණ කඩදාසි මිලදී ගන්න. ඒ අවස්ථාවේදී කතා කරලා $975කට ඩොලර් 975කට තිබ්බ මුද්‍රණ කඩදාසිය ටෙන්ඩර් කරපු කඩදාසිය තවත් රුපියල් ඩොලර් 125ක් වැඩි කරලා ඩොලර් 1100කට අඩුවෙන් අපිට දෙන්න බෑ කියලා තැනට අපි හිර කරා ඒ ආයතනේ. අපි ඉතින් ටෙන්ඩර් මණ්ඩලයේදී කතා වුණේ මේ ටෙන්ඩර් මණ්ඩලයේදී මේ තීරණය ගත්තේ නැත්නම් අපිට නැවත ටෙන්ඩර් දාලා කෝල් කරලා නැවත TC මේ තාක්ෂණ කමිටුව වලට දාලා තීරණ ගත්තොත් අපිට තව මාස එකමාරක් විතර යනවා. එතනින් එහාට මේ ඒ තැනට ගියොත් අපිට මුද්‍රණ මේ පෙළපොත් ටික දෙන්න බෑ කියන මතය තමයි. ඉතින් ඒ මොනොපොලි එක කඩන්න මම ගොඩක් උත්සාහ කරලා රටවල් වලට ගිහිල්ලා ප්‍රදර්ශන වලට ගිහිල්ලා තාක්ෂණය මේ ඔය මුද්‍රණ යන්ත්‍ර තියෙන මේ කඩදාසි කම්මල් වලට ගිහිල්ලා ගෙනාවා. බොහොම ගාන අඩු කරලා 640කට විතර ඩොලර් 640කට විතර පේපර් මාකට් එකට ගෙනාවා. ඒක තමයි මේ ප්‍රොෆිට් කරන්න මට හේතු වුණේ. ඒ වගේම සේවක කළමනාකරණය. ඉතින් දැන් අද අපිට මේ වෙනකොට මේ කඩදාසි අවශ්‍යතාවය රටේ තියෙනවා. කඩදාසි අවශ්‍යතාවය එන්නෙම වැඩි වෙනවා. නමුත් ඒකෙන් යම්කිසි මාකට් ෂෙයාර් එකක් අපිට වාලච්චනෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසය තියෙනවා. විශේෂයෙන්ම රජයට අපිට ඒක ප්‍රතිපත්තියක් විදිහට රජයෙන් මිලදී ගැනීම කළ යුතුයි කියන එක ගරු අමාත්‍යවරයා මැදිහත් වෙලා කිරීමෙන් අපිට මේ මුද්‍රණ අපේ කඩදාසි ටික විකුණ ගන්න පුළුවන්. ඔව් වැදගත් අදහස් කීපයක් ඔබතුමා මතක කරා. රටේ පාලන අධිකාරිය රටට හිතයිශීව රටට ආදරෙන් රට ගැන හැඟීමෙන් රට ගැන කැක්කුමෙන් ගන්න තීන්දුව తీරන මහ පොළවේ ක්‍රියාත්මක කරන්න
නිලධාරී තන්ත්‍රය නැත්නම් ඒ නිලධාරී යාන්ත්‍රණය අනිවාර්යයෙන්ම අප කැප වෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතන සාර්ථකත්වයක් ලබා ගන්න බෑ කියන දේ තමයි ඔබ ඉස්මතු කරේ. ඉතාමත්ම මේ කාලෝ ඉතාමත්ම වෙනස් විය යුතු දෙයක්. විශේෂයෙන්ම මේ මම අර රජයේ සේවකයෝ මම මේ රජයේ සේවකයන්ට වැඩ කරන අයට දුන්න මේ පසුගිය රජයෙන් කරපු මඩන්තේට විශේෂයෙන්ම මම කියන්න කැමති මගේ අත්දැකීම් මුද්‍රණ නීතිගත සංස්ථාව අවුරුදු 20ක විතර ඉඳගෙන දීගෙන සේවකයන් මේ ආකල්පමය මේ දේවත් එක්කම ආර්ථිකමය පැත්ත හිතලා දීලා තිබුණා මේ බෝනස් පඩි වගේ දෙගුණයක බෝනස් එකක් මේ දෙසැම්බර් මාසෙ. ඉතින් අපේ ආයතනයේ මගේ කාලෙදිත් ඒ බෝනස් එක දුන්නා. ඉතින් මේ මුද්‍රණ සංස්ථාවේ මේ වැඩ කරන කාලේ මට ඒ වැඩ කරපු බලවේග මාව පැත්තකට තල්ලු කරන තරමටම යටින් ක්‍රියාත්මක වුණා. මොකද විශේෂයෙන් මේ මුද්‍රණ කඩදාසි ගෙන්නන ඒ මාෆියා එක ඒ ලොකු ධනයක් ලොකු සමුදල් ප්‍රමාණයක් ඒ යටින් හුවමාරු වෙන තැනට මම මේව කරා මම අපි තනි කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා වැඩ කරපුවාම ඒවට දඬුවම් ලැබුණා අපිට. විශේෂයෙන්ම මම අදත් ඒ වරප්‍රසාද සේවකයන්ට දීලා මේ චෝදනා ලැබලා උසාවි යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. කතා බහට ආපහු වෙනවා. අපිට ගීතයක් රස විඳින්නට අවස්ථාව කියලා දැනුම් දෙනවා මට. හිතවතුනි, ජාතික කඩදාසි සමාගම නැවත වතාවක් පණ ගන්වලා ජව සම්පන්නව ඉදිරියට ගෙනියන්නේ කොහොමද? අපේ රටේ විශාල පිරිවැයක් මේ වෙන විට කඩදාසි ආනයනය කරන්නට අපි වැය කරනවා රටක් විදියට. ඒකෙන් යම් ප්‍රතිශතයක් රටේ ඉතුරු කරගන්නේ කොහොමද කියන එක ගැනයි අපේ කතා බහ. මේ ගීතය රස විඳලා නැවත වතාවක් එකතු වෙනවා.
හිතවතුනි ශනිදායිබුවන් අවසන් අඩහෝරාව දීර්ඝ අකර්මණ්‍ය කාලයකට පස්සේ යලි නැගිටින රටේ පාලන අධිකාරියත් එක්ක රටට ආදරය කරන රට ගැන හැඟීමක් තියෙන පාලන අධිකාරියක් අපි සතුව ඉන්න නිසා නැවත වතාවක් ජාතික දේශීය කර්මාන්ත වලට අවධානය යොමු වෙනවා. ඒ යටතේම පුංචි කාලේ ඉඳලා අහලා පුරුදු වාලච්චිනේ කඩදාසි කම්හල ජාතික කඩදාසි සමාගම නැවත වතාවක් ජීවමාන වෙමින් තියෙනවා. පණ ගන්වනවා නැවත වතාවක් යම් කිසි ආකාරයේ ප්‍රතිශතයක් විදියට හිතුවොත් නැවත වතාවක් රටේ ඒ ලංකාවෙන් පිටට ඇදී යන අප්‍රමාණ ධනස්කන්ධයකින් යම් ප්‍රමාණයක් රට තුල රඳව ගන්න දරන උත්සාහයක් විදිහට අපි දකින්නේ ජාතික කඩදාසි සමාගමේ මේ නැවත බලගැන්වීම මම සභාපතිතුමාගෙන් අහන්න කැමතියි. අපි සැකවින් කතා කරා මේ ගැන කලිනුත් මේ කර්මාන්ත ශාලාව වසර ගණනාවක බවුලන්ට බාර දීලා තිබුණයින් පස්සේ ඔබ අතපත් වන විට එතෙන් ඉඳලා මේ දක්වා මේ පුංචි කාලයක් ඇතුළත කරන්න හදපු වැඩේ බාර දුර වැඩක්. ඒ ගැන අත්දැකීම අපිට කියන්න. මේකදී විශේෂයෙන්ම කියන්න ඕන ඔබ අහපු කාරණාවේදී මේ යන්ත්‍ර සූත්‍රය සමහර තැන් දිරලා තිබුණා අබලි වෙලා තිබුණා. ඊට අමතරව ඒ යන්ත්‍ර සූත්‍ර වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන මේ දේශීය වෙළඳ වලට අද හරියන්නේ නැහැ. මොකද තත්ත්වයෙන් වෙනස් වෙනවා. විදේශ වෙළඳ පොළ වලින් කඩදාසිය ආක්‍රමණය වෙලා තිබුණේ. ඒ කාල සීමාව පටන් ගත්ත නිසා ඉතින් අපි දැන් සැලසුම් කරලා තියෙනවා මේකේ යම් කිසි ස්ථානයකට ගියන්නේ අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර සඳහා අලුත් යන්ත්‍ර සූත්‍ර හයි කරන්න. ඉතින් මේකදී විශාල ප්‍රශ්නයක් වුණා. ඇමතුමා මේක මට බාර දෙනකොට ඇමතුමා මගෙන් ඇහුවා මම එදා ඉස්සෙල්ලා කිව්වා මේක පටන් ගන්න පුළුවන් ද දෙච්චට එතුමාටත් විශ්වාසයක් තිබුණේ නැහැ. විමල් විරාජ් ඇමතුමාට මේක පටන් ගන්න පුළුවන් කියලා. එච්චර වල්බි වෙලා තිබිච්ච කැලෑවල වෙලා අලි ඉන්නෝ එච්චර තත්ත්වයටපත් වෙලා දුන්නා. ඊට පස්සේ බලනකොට වහලවල් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා කේබල් මීටර 1600ක් හොරු කපාගෙන ගිහිල්ලා. ඒ කේබල් එකක් අඩියක් සාමාන්‍ය රුපියල් 3000ක් විතර. රටේ සල්ලි මේ ඔක්කොම හොරු අරන් ගිහලා විකුණලා. ඊට පස්සේ අපිට සිද්ධ වුණා කේබල් වලට. කේබල් ගෙන්නම් මිලියන 16ක් අපිට වැය කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මිලියන 16 ගන්න සල්ලි නැහැ. රජයේ සල්ලි නැහැ. අපේ කඩදාසි ආයතන සල්ලි නැහැ. ඊට පස්සේ අපිට වහලවල් හදන්න තිබුණා. ඉලෙක්ට්‍රික් විදුලි මෝටර් ඒ જાති අලුත් ඇදගෙන බොයිලර් සම්පූර්ණ විසිකරන්න කියලා තිබුණා. ඒ නිසා මේ වගකීම් කොටස ඔක්කොම මගේ පිට වැටුණා. මොකද මම මේ කඩදාසි නිෂ්පාදනය ගැන මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙන නිසා. ඊට පස්සේ මම ඇමතුමා ගරු විමල් විරාජ් ඇමතුමාට මේ ගැන අපිට සල්ලි නැතුව කරන්න බෑ කියලා ඇමතුමා වහාම ආරක්ෂක ලේකම් කමල් මේ ගවර්නර් දෙකම්තුමාට කතා කරලා අපිට ත්‍රිවිධ හමුදාවේ මේ උදව් අරන් දුන්නා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අපිට දුන්නා සම්පූර්ණ ඒකේ සම්පූර්ණ විදුලි ඉලෙක්ට්‍රිකල් පැත්ත බාරගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බිල්ඩින් මෙකැනිකල් සහ එතන වටා පිටා එලිකිරීමේ කටයුතු බාර දුන්නා. ඊට පස්සේ මට සිද්ධ වුණා බොයිලර් නිෂ්පාදනය සඳහා කවුරුත් බාර ගන්න නැහැ බොයිලර් යථා තත්ත්වයටපත් කරන්න. මොකද ඔක්කොම බලන්නේ දැන් ලොකු කම්පැනි ඔක්කොම බලන්නේ මේ වෙනකොට බොයිලර් ගෙනත් දීලා ඒකෙන් ව්‍යාපාරයක් කරගන්න. නමුත් මට එහෙම ව්‍යාපාරයක් කරගන්න මාත් ඇත්තේ අලුත්මත් ඒ අලුත් මැෂින් දාලා පටන් ගමු. මම තුමා බය වෙන්න එපා. මේ අලුත් කාර්යයක් ගත්තොත් ස්ටාර්ට් කරලා ගියාගේ පරණ කාර්යයකට අපි තල්ලු කරලා ස්ටාර්ට් කරගත්තාම පෙට්‍රල් ගහලා දුවන්න පුළුවන්. ඒ විදිහට අපි කරමු කියලා. ඉතින් අපි ඊට පස්සේ බොයිලර්වත් අපි විතාමත්ම සුළු ගාණකින් අපි යථා තත්ත්වයටපත් කළා. ඊට පස්සේ වහලවල් වලට ගන්න සීට් ඕන ඇස්බෙස්ටස් සීට් කැඩලා දුන්නා. නමුත් අපි බිල්ඩින් 85ක් තියෙනවා. ඒ අක්කර 100ක් ඇතුළේ බිල්ඩින් 85ක්. 85ම ඔක්කොම කෑලි ගලවගෙන ගිහිල්ලා ජනෙල් නැහැ, විදුලි ෆෑන් මොනවත් නැහැ. ඒ වගේම අපේ තියෙනවා ක්වාටර්ස් තියෙනවා 35ක්. ක්වාටර් 35න් ඔක්කොම ගොඩක් ක්වාටර්ස් වල උලුත් නැහැ, ජනලුත් නැහැ, මොනවත් නැහැ. ඉතින් ඒ සියල්ලම අපිට නවීකරණය කරන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව උදව් වුණා. එවන් ඊට පස්සේ අපිට සීට් ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ සීට් අපිට කඩා වැටිච්ච බිල්ඩින් වලින් ගිහිල්ලා අනේ යුද හමුදාවේ ගොඩාක් මහන්සි වුණා. ගිහිල්ලා ඒගොල්ලෝ සීට් ගලවලා ගෙනල්ලා ප්‍රධාන යන්ත්‍රය තියෙන හෝල් එකේ එහෙම් පිටින් ඒ විදිහට සීට් අපි 500 600 ප්‍රමාණයක් පරිණාම හොයාගත්තා. ඒ වගේම තමයි අපි ක්වාටර්ස් හොයාගත්තා. මොකද අපිට පදිංචි වෙන්න ගියාම ඉන්න තැන නැහැ. ඒ ක්වාටර්ස් ඒ ඔක්කොම අපි අපේ ඇමතුමාගේ මේ මැදිහත් වීම වශයෙන් ආරක්ෂා අමාත්‍යාංශයෙන් අපිට දුන්න එකෙන් අපි විශාල මුදල් කන්දරාවක් ඉදිරි කළා. ඊට පස්සේ අපිට
මම කිව්වා මිලියන් 16ක් වුණ කියලා කේබල් වලට. කේබල් මිලියන් 16 වල දුන්නේ අපිට නේවි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ඉංජිනේරු අංශය තමත් අපිත් එක්කලා ඉන්නවා. ඒගොල්ලෝ මේ සම්පූර්ණ කේබල් ප්‍රමාණය වෙන වෙන තැන් වලින් ඇතුලේ තිබුණා වෙන අකර්මාන වෙච්ච කොටස් ඒ කොටස් වලින් ගල්ලගෙන අපිට හදලා දුන්නා. ඒ වගේම කියන්න ඕනේ අපිට ජලය ලැබෙන්නේ කිලෝමීටර් 11ක් ඇතුළේ ලොකු ජලාශයකින්. ඒ කිලෝමීටර් 11ක් ඇතුළේ ජලාශයක් තියෙන ලොකු පොම්පාගාරයක. 1951 ඒක 55 තමයි පටන් ගන්න තියෙන්නේ. ගරු පිලිප් ගුණවර්ධන එම්බතුමා තමයි ඒතර මුල් ගල තියලා තියෙන්නේ. එතනින් අපි මෝටරේ දැම්මහම මේ වතුර එන්න විනාඩි 40ක් යනවා අපේ පොම්පාගාරයට. ඉතින් ඒවත් අලුතෙන් අපිට ලයිට් අරගෙන ඒ වගේම අපිට පරණ ලයිට් බිලක් තුන මිලියන 430ක ලයිට් බිලක් ගෙවලා නැතුව. ඒ ලයිට් බිලේ වක්කීමත් මට බාර ගන්න තුනේ මම ඊට පස්සේ අපි සුදේශ් නන්සිරි මහතාත් ඇමතුමා විසින් දේශපාලන ඇමතිවරු සහ මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සභාපතිතුමා දැනුවත් කරලා ඒ දැනුවත් කිරීම මගින් සුදේශ් නන්සිරි මහතාත් මාත් ගොඩාක් මීටින් වලට ගිහිල්ලා අපි ඒක දැන් සර්චාර්ජ් පොඩිය නැතුව ඔක්කොම අපි යම්සි ගානකට අඩු කරගෙන තියෙනවා මිලියන 150කට 160ට අඩු කරලා තියෙනවා. ඒකත් අපි කැබිනට් පත්‍රිකාවක් මගින් රජයෙන් අපිට ඇමතුමා විසින් දාපු කැබිනට් පත්‍රිකාව මගින් අපිට ඒක අවුරුදු 2කට පස්සේ වාරික 6කින් ගෙවන්න අපි හදාගන්න තියෙනවා. මේ දැන් වකින් ගොඩක් තියෙනවා. සංකීර්ණ ක්‍රියාවලියක් වකින් කොට එක වකින්ම රුවණ කිව්වේද මාකට් එකට ඕන අවශ්‍යතාවයට හරියන කඩදාසි නිෂ්පාදනය කරනවා. මොකද පිටරටින් එනවා නොදෙන්න. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර නවීකරණය කරන්න ඒ වැඩ පිළිගන්නවා. ඊට අමතරව මේකෙන් මේ අපේ දින විකිණීම් මගින් අපි ගන්න ලෝන් එක ගෙවන්න ඕනේ. ලෝන් එක ගෙවන්න ඕනේ. අවුරුදු දෙකකට පස්සේ මිලියන ගාන පරණ තිබිච්ච ගෙවන්න බැරි වෙච්ච ලයිට් බිල ගෙවන්න. ඒ සියල්ලම අවුරුදු 20 10ක 15ක අකර්මයන් වෙච්ච කොටස් තනිකර මාසා මගේ අධ්‍යක්ෂ මණ්ඩලය මට පෙරලා දෙනවා. ඒකින්ද අපි එකාවාගේ මේකට සෑහෙන මහන්සියලා දෙනවා. මොකද මම ඇත්තටම දැන් මට ගෙදර ඉන්න වෙලාවන වැඩි හරක් ඉන්නේ වාඩච්චියේ. ඇත්තටම මේ කොළඹ ඉඳන් මට කොළඹත් යන්න ඕන වාඩච්චියේ. කොළඹ ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු තියෙනවා වාඩච්චියේ ගිහිල්ලා ඉන්න ඕනේ. හිටියොත් තමයි කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා මම ඉන්දිය ඉංජිනේරු දෙන්නෙක් අරන් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ඉස්සර තිබිච්ච කොටස් ගලවලා අයින් කරලා ඒ කොටස් නිසා යන්ත්‍රයේ නිෂ්පාදන ධාරිතාව අඩු වෙලා දෙන මොකද ඔය කොලයක් හැදෙනකොට ඇත්තටම මේ අපි නිකන් පත්තරයක් ගන්නවා වගේ නෙමෙයි පල්ප් එක හදලා පල්ප් එකෙන් මැෂින්කට වෙලා මැෂින් එකෙන් මීටර් 600ක් විතර එක දිගට යන්න ඕනේ කොලේ ජලයත් එක්ක ප්‍රොසෙස් වෙලා වතුර වේලිලා වතුර හැදිලා කොලේ හැදිලා වේලිලා ගිහිල්ලා රෝලට එතෙන්න ඕනේ. ඒ තත්ත්වය යනකම් ලොකු ක්‍රියාවලියක්. ඒ සඳහා හැම දෙයක්ම හැම කොටසක්ම එකහකාර සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා මෝටර තියෙනවා 47ක්. ඒ මෝටර 47ම ක්‍රියාත්මක වුණේ නැත්නම් කොලේ දුවන්න බෑ. එක මෝටරයක් නැවතුනොත් සම්පූර්ණ යන්ත්‍රය මීටර 850ක් දිග යන්ත්‍රයක් 850ම නවතිනවා. ඉතින් ඒ වගේ ඒ ලොකු වක්කම ඒවා එහෙම කඩා වැටීම් බිඳ වැටීම් නැති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ දේශීය වෙළඳ පොලේ දැන් අපි ගැන ලොකු බලාපොරොත්තු වෙන රුවණි කිව්වා වගේ අපිට ඊයේත් කෝල් ඇවිල්ලා අපි බඩු විල්නවා. එතකොට අපි දැන් අපේ දයාම්පති කිව්වා වගේ මගේ ප්‍රධාන අපේ අනික් යන්ත්‍රයෙන් මම කරන්න යන ප්‍රධාන දේ තමයි දේශීය කඩදාසි දේශීය මුද්‍රණ කඩදාසි නිෂ්පාදනය. ඒ සඳහා ඇමතුමාට ඕනේ ඇමතුමා අහනවා මට ඕනේ නිවුස් ප්‍රින්ටර්. ඔකෙන් පුළුවන්. මම කිව්වා පුළුවන් ඇමතුමා අපි ඒ සඳහා දැන් තමයි දැන් මේක නවීකරණය කරමින් ඉන්නේ. ඒ නිවුස් ප්‍රින්ටර් ඇමතුමාට ඕනේ ලංකාවේ නිෂ්පාදනය කරන කඩදාසින් ලේකෞසික පත්‍රය ගන්න. ඉතින් ඒතකොට රජයේ අනුග්‍රහය අපිට හම්බ වෙනවා. ඒ වගේම ටෙක්ස්ට් බුක් ගන්න, ඉස්කෝලේ පොත් ගන්න. විශාල ධනස්කන්ධයක් පිටරට ගෙනවා. ඒ අච්චු පොත් ගහන්න අවශ්‍ය කොලේ මම ඇත්තටම ඔගෙන් හදලා දෙනවා. ඒ මං කිව්ව අච්චු පොත් ගහන්න කොලේ, පත්‍රේ ගහන්න කොලේ, පැකේජින් ඉන්ඩස්ට්‍රියල් බොක්ස් බෝඩ් ආදී ඒවා හදලා දීලා ඕම අඩු මුදලට අපි මේ පිටරටින් ගෙනවට අඩු මුදලට දීලා මම මේඩ් ඉන් ශ්‍රී ලංකා ලේබල් එකට දීලා මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට මට මේ ගරු විමල් විරන් සමතුවා දීලා දෙන අභියෝගයක් වකීම් බාර දෙනවා. ඒ අභියෝගයේ මට හැකියතරම් ප්‍රමාණින් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහයෝගය සමග හැකියතරම් දුරට මේක සාර්ථක කරමින් ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ණය ගෙවන්න ශ්‍රී ලංකාවේ ඉපදිලා රටවැසියෙක් හැටියට කළ යුතු යුතුකම් ඉෂ්ට කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. මම 100% උත්සාහ කරන්නේ ඒ අපි සියල්ලගෙම එකතුවමද ඒ තැනට යන්න. ඒ තැනට යන එක අපි තව මාස 3ක් 4ක් ඇතුළත ඒක කරනවා. ඒ කරාට පස්සේ අපි දැන් මේ ක්‍රියාවෙන් කටින් කියන්නේ ක්‍රියාවෙන් ඒක කරලා පෙන්නපුවාට මම හිතන සඳමාලි එදාට අපිට අනගයි අනේ මේ ගැන පොඩ්ඩක් කියලා යන්න කියලා. අපි එදා එනකන් තමයි එදා දවස් එනකන් තමයි ඉන්නේ. ඒක ලස්සන කතාවක් හිතවතුනි.
ඔබ අහන් හිටියානම් ඒ කියපු දේ හදවතට දැනෙන්නේ නැති කියලා හිතනවා. කඩදාසි සමාගම ජාතික කඩදාසි සමාගමේ සභාපතිතුමා හෘදයාංගමව කියපු කතාවක්. ලාංකිකයෝ විදියට අපි මේ රටේ ඉපදිලා නිදහස් අධ්‍යාපනය ලැබලා රටෙන් හුඟක් දේවල් ලබාගෙන ජීවිත පෞද්ගලිකව ඉතා හොඳින් සාර්ථකව ගත කරන අතර වාරේ අපි රටට ණය නැහැ කියලා හිතන්න පුළුවන් නම් අද මා මලත් හෙට මා වුන් සුවඳ දැනේ අබේවර්ධන බාලශ්‍රී මහත්මයාගේ ගීතයක් මතක් වෙන්නේ මට. අපි රටට ණය නැත්තම් අපිට අපෙන් රටට අපෙන් අනිත් අයට වෙන්නට තියෙන යුතුයකම සහ ඒ ඉටු කරන්න අපිට පුළුවන් වුණා කියන හැඟීම ඔබෙන් අහලා බලන්න. මේ හැඟීම හරීම හිත පිරෙන හැඟීමක්. එහෙම හිතන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා හිතනවා. කැමති යෝජනා කරන්න ඒ කියන්නේ හිතන්න කියලා. අපි හිතනවා මාස කීයකින් හරි කමක් නැහැ. 3ක් නෙමෙයි 6කින් 9කින් හරි ආපහු මේ වගේම හම්බ වෙලා කතා කරන්න ඔය කීප දේ කරලා පෙන්නවා කියලා කියන්නේ. මොකද ඒ කරපු දේ ඔබතුමාගේ පෞද්ගලික අචීව්මන්ට් එකක්, පෞද්ගලික අත්පත් කිරීමක් නෙමෙයි. රටක් විදියට අපි ලබන ජයග්‍රහණයක් කියන තැනයි අපි ඉන්නේ. සුභාශිංසන ගෙනෙනවා, සුබපතනවා මුළු හිතින්ම. ඔසඳ මල්ලි ඇත්තටම මේ අවස්ථාව හැම පුරවැසියෙකුට හම්බෙන්නේ නැහැ. ඒ මට ගරුව බිමලිවරතුමා මාගේ කෙරෙහි විශ්වාසය සහ මගේ පළපුරුද්ද කෙරෙහි දක්වපු විශ්වාසය නිසා තමයි මේක මට හම්බුනේ. මේක මට පෙර භාග්‍යයක් රට වෙනුවෙන් දෙයක් කරන්න. මොකද බුදුන් දැක නිවන් දකින්න කියලා බුද්ධාගමේ කෙනෙක් හැටියට කියන්නේ යම්කිසි දෙයක් සමාජයට කළොත් ඉතින් මට ඒ තත්ත්වයේ දක්වා මට හම්බෙච්ච ආයතනේ එතුමාගේ විශ්වාසයත් රට වැසින් දැන් ගොඩක් දෙනා මට අහනවා ඔබ කොළ හොඳ දෙයක් කළේ ඔබ නිසා තමයි මේක කළේ කියලා මට ප්‍රශංසා කරනවා. ඒක වචනීය පරිසමාර්ථ අර්ථයෙන් ඒක ලබා ගැනීම සඳහා අපි සියලු දෙනාම මගේ එක්කව වෙලා එකට වැඩ කරනවා. මොකද ඒකට වැඩ කිරීම නැත්නම් මේක කරන්න බෑ. ඉතින් මම වැඩි හරියක් මගේ කාලය කැප වෙන්නේ වලච්චින වෙනුවෙන්. මොකද ඒක තව මාස 6ක් යන්නේ මාස 3ක් 4ක් ඇතුළත මම අනිවාර්යයෙන් මේ දේ කරනවා කියලා අද මම ප්‍රතිඥා දෙනවා. අපි ගරු කරනවා මේ ප්‍රතිඥාවට සහ කැපවීමට සහ අවංක උදාර බලාපොරොත්තු වලට. රටක් විදිහට අපි ඔබතුමාගෙන් මේ සියලුම දෙනා එකතු වෙලා ඔබ පිටිපස්සේ විශාල සේවක පිරිසක් ඇති. ඒ සියලුම දෙනාත් එක්ක ඒ කාර්යයට යන්නට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාකච්ඡාව අවසන් නෙමෙයි නිකන් මට නිකන් සාකච්ඡාව අවසානයකට ගේනවා වගේ ගතියක් දැනුනේ කතාවත් එක්ක රුවිනි. අපි මොකක් හරි ව්‍යාපාරයක් පටා ගන්නකොට අපි කතා කරනවා මේ වාණිජමය පැත්තෙන් අපි කතා කරනවා ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි කියන දේ. මේක ලාභ ලබන්න පුළුවන්ද කියන එක ගැන අපි පෙර ඇස්සමේන්තු නැත්නම් පූර්ව සැලසුම් කරනවා නේ. ඒ සම්බන්ධයෙන් ජාතික කඩදාසි සමාගමේ දැන් ස්ථාවරය මොකද්ද? සමහරවිට ඇත්තටම පළවෙනිටම කියන්න කැමති මේකේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඒ කියන්නේ මේ process එකට අපිට ඕන වෙන දේවල් ගැන. පළවෙනියටම අබලි කඩදාසි ඕන වෙනවා. ඊගාට chemicals ඕන වෙනවා. වතුර සහ විදුලිය. මේ හතර තමයි ඒ වගේම labor මේ ශ්‍රමය. එතකොට මේ ටික තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ මේ ක්‍රියාවලිය පටන් ගැනීම සහ ගෙන යාම සඳහා. එතකොට දැන් මම මේ ළඟදී දාපු ස්ටේටස් එකකට මට සමහර අයගේ කමෙන්ට්ස් ආවා මේවා පටන් ගත්තට වැඩක් නැහැ. මේවා ෆයිනෑන්ෂලි ෆීසිබල් නැහැ. ඒ වගේ කතාවක්. මේවා ලාභ ලබන තැනකට ගෙනියන්න බෑ කියන. ගෙනියන්න බෑ කියලා. නමුත් අපේ මතය වෙන්නේ ඇත්තටම මේක ලාභ ලබන තැන ගැන කතා කරද්දී පළවෙනියට කියන්න කැමති මේක පාඩු ලබන්න පටන් ගත්තේ කොහොමද කියලා. මේක පාඩු ලබන්න පටන් ගත්තේ මේකේ තියෙන මේ මැෂිනරි නිසාවත් මේකේ මේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක නිසාවත් නෙමෙයි. පාඩු ලබන්න පටන් ගන්න පළවෙනි දේ වෙන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක මේ 70%ක නිෂ්පාදන ධාරිතාවක් රට ඇතුලේ කඩදාසි අවශ්‍යතාවය සපුරමින් තිබු ආයතනයක්. මේකෙදි වෙන්නේ විවෘත ආර්ථිකයත් එක්ක ආනයනික බදු ඉම්පෝර්ට් පේපර් වලට තියෙන 35%ක තිබ්බ එකක් 5% දක්වා අඩු කරනවා. ඒක තමයි මේ පටන් ගන්න. ඒක මරු පහරක්නේ. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ ඒ සම්බන්ධයෙන් නේ. ඒක ඒ 35% කරනවා. ඒක පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි මේ රජයට සපයමින් තිබ්බ මේ කඩදාසි වල දැන් මේ අච්චුපොත් ගහන්න අපි දෙන ක්වොලිටි එකක් තියෙනවා. අපි දෙන GSM ප්‍රමාණයක් තියෙනවා. ඒ ක්වොලිටි එකට තමයි අපි දෙන්නේ. ඒ තීරණයක් ගන්නවා. ඒ ආර්ථික ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්නවා. මේ කඩදාසි නෙමෙයි අපිට අච්චුපොත් ගහන්න ඕන ක්වොලිටි එක වෙන්නේ වෙනත්
ඒකේ අරමුණ තමයි ඇත්තටම කඩදාසි ආනයනය කරන්නේ. ආනයනය කරන. ඒ වෙනත් පැරමීටර්ස් ටිකක් දෙනවා. මේවා තමයි අපිට රජයට ඕනේ මෙතනින් ඉදිරියට මේවා හරියන්නේ නැහැ කියලා. අපි කරන එක හරියන්නේ නැහැ කියලා. ඒතකොට ඒ තුලින් තමයි මේවා අහන් ඉන්නකොටත් හරීම කනගාටුවක් දැනෙනවනේ රටක් විදියට. ඉතාමත් මම ඇත්තටම ගොඩක් මේක ගැන ස්ටඩි කරේ මෙතනට ආවන් පස්සේ ඒවා දැනෙද්දි ඒ තැන් වලට ගියයින් පස්සේ ඒ දැනෙන හැඟීම ඒක එතනට යන්න ඕනි තේරුම් ගන්න. ඉතින් ඒ එවන් මරු පාරවල් රජයේ අනුග්‍රහයෙන් මේ දේශීය ආයතනය මෙතෙක් හොඳට කරගෙන ගිය දේශීය ආයතනයකට වදිනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම ඒ ප්‍රතිපත්තියත් එක්ක අපි යන්නේ දේශීය කර්මාන්ත ගොඩනගන්න. එතකොට ඒ වෙනුවෙන් අවශ්‍ය ආනයනීය සඳහා තියෙන බදු වගේ දේවල් රජය විසින් අපිට සහන ලබා දෙනවා මේ රජයට සපයන විශේෂයෙන්. එතකොට ඒ ටික ඒක ටික කතා කරගෙන පස්සේ පාඩු ලබන්න හේතු වෙච්ච දේවල්. අනිත් තව ඉම්පෝටන්ට් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ පාඩු ලබන්න තව ප්‍රධානතම හේතුවක් වෙන්නේ මේකට දරා ගන්න බැරි ප්‍රමාණයක සේවකයන් පිරිසක් දේශපාලන හේතුන් මත මේකට ඇතුල් කරන්න පටන් ගන්නවා. ඒතකොට අපේ කොස්ට් එක වැඩි වෙනවා. ඒතකොට අපේ කොස්ට් එක වැඩි වෙනවා. ඒතකොට ඒ දේවල් මේ ඇත්තටම මේක මැනේජ්මන්ට් ඉෂුව එකක්. මේක ඇවිල්ලා මේ ධාරිතාවේවත් මැෂිනරි වල එහෙම තිබ්බ ක්වොලිටි එක ගුණාත්මක බව ඒක නෙමෙයි. එතකොට අපි මේ හදන්නේ මේ මැනේජ්මන්ට් එක. අපි ඉස්සරහට ගන්නකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අවශ්‍ය සේවකයන් අවශ්‍ය විදිහට ඒ ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකකට ඇරෙන්න එවන් දේශපාලන හේතුන් මත අපි ගන්නෙ නැහැ. ඒ ක්වොලිෆිකේෂන්ස් අපුරන්න ඕනි. අපේ ආයතනයේ අවශ්‍යතාවය තියෙන අය පමණයි අපි ගන්න. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අපි මේ අමුද්‍රව්‍ය ගැන කතා කරද්දී අපි රජයේ ආයතන සමග ඇත්තටම අපි සුහද වෙලා මේක මේ අපි අබලි කඩදාසි මිලදී ගැනීමකට එහා ගියා. අඩුම තරමේ අපි මේ පළවෙනි මේ ප්‍රොසෙස් එකේ පළවෙනි අධීරයේදීවත් අපි රජයේ ආයතන පෞද්ගලික ආයතන සමග සුහදව සාකච්ඡා කරලා මේ අබලි කඩදාසි අපිට පුළුවන් තරම් නොමිලේ ලබා ගන්න පුළුවන්ද කියන එක අපි බලන්න ඕනේ. එහෙම දෙන්න අපිට දැනටමත් කැමැති ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න කැමැති විභාග දෙපාර්තමේන්තුවෙන් අපිට ලොකු සහායක් ලබා දෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට ඒ රජයේ ආයතනත් එක්ක තියාගන්න සම්බන්ධය යහපත් වෙන එක අත්‍යවශ්‍යයි නේ. අත්‍යවශ්‍යයි. විභාග කොමසාරිස්තුමා පෞද්ගලිකව අපිට කතා කරලා ඒ අවලි කඩදාසි ලබා දෙන්නේ ඒ දෙක. ඊට පස්සේ විශේෂයෙන්ම පිටරට යවන අබලි කඩදාසි විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් නවත්තන්න ඕන. ඒක තමයි ප්‍රධානම මේ යුත්තේ. ඒ ටිකත් එක්ක ඊට පස්සේ අපි මේ කොස්ට් එක ගැන කතා කරොත් අපේ දැනට මේ සභාපතිතුමා කිව්වා මේ ධාරිතාවය කොයි වගේද කියලා. එතකොට අපේ බෝඩ් මැෂින් එකේ පැය 20ක ධාරිතාවය තියෙනවා මෙට්‍රික් ටොන් 50ක් වගේ දැනට. එතකොට ඒක ඒ වුණාට අපි මේ කියන්නේ දැනට පවතින ධාරිතාවය. නමුත් අපි ඉදිරියේදී ප්ලෑන් කරන අපේ මේ හමුදාවේ ඉංජිනේරුවරු ඒ උන් සියලු දෙනාගේම සහයෝගයෙන් මේ ධාරිතාවය වැඩි කරන්න. එතකොට ඩේලි කැපැසිටි එක මෙට්‍රික් ටොන් 70 දක්වා වැඩි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක එතකොට පේපර් මැෂින් එකේ මෙට්‍රික් ටොන් 15යි දැනට තියෙන්නේ. ඒක අප්ග්‍රේඩ් කරාම මෙට්‍රික් ටොන් 30ක් දක්වා වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා. එවන් දේවල් තුල මේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එකත් දවසකට කිලෝවොට් වැය වෙන විදුලි බල ප්‍රමාණය අර අප්ග්‍රේඩ් කිරීම තුලින් අර ඒ මැෂින් එකේ තියෙන මේ පොඩි අඩුපාඩු හදා ගැනීම තුලින් අපි කැල්කියුලේට් කරලා තියෙන 50% විතර අඩු කරන්න පුළුවන් කියලා. ඒ දේවල් එකතු වුණයින් පස්සේ අපි අපේ කැල්කියුලේෂන් එක තමයි මේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න පුළුවන් කියන එක. ඔව් ඒත් එක්කම මම ටක් ගාලා අහන්න කෙටි පිළිතුරක් දෙන්න. අපි ඊයේ කතා කරද්දී ඔබ සඳහන් කරා අදහසක් තියෙනවා කියලා මේ දේශීය වෙළඳපළ අල්ල ගන්නවා වගේම කවදා හරි දවසක නුදුරු අනාගතයේ දිනක ජාත්‍යන්තර වෙළඳපළටත් යම් ආකාරයේ සැපීමක් අපි දන්නේ ක්වොන්ටිටි එක අපි දන්නේ ප්‍රමාණය කොහොමද කියලා. ඒ සඳහා තියෙන සැලසුම් කෙටියෙන් කිව්වොත් අපේ විශේෂයෙන්ම මේ පේපර් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම දැන් ජාත්‍යන්තර සමාගම් වලින් ඉල්ලන්නේ FSC certified කියන එක. ඒ කියන්නේ Forest Stewardship Council එකේ certified වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වනාන්තර ඝනත්වය ගැන අවබෝධයක් ඇතුව ඒ වනාන්තර ඝනත්වය රකිමින් කරන කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අපි ඇත්තටම වනාන්තර විනාශ කරන්නේ නැහැ. අපි මේ ඉවතලන කඩදාසි රීසයික්ලින් ප්‍රොසෙස් එක ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් තමයි කරන්නේ. ඒකට ඇත්තටම අපිට මෙවන් ජාත්‍යන්තර සර්ව අමුද්‍රව්‍යම සපය ගන්න එහෙමද? ඔව්.
මේ දැනට අපි ඔක්කොම අබලි කඩදාසි වලින් තමයි කරන්නේ. ඒතකොට මේ වේස්ට් මැනේජ්මන්ට් ඒ හැමදේම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ තියෙන හිතවතුනි ඔබ අහුම්කන් දීගෙන හිටියානම් මේ ජාතික කඩදාසි සමාගම නැවත වතාවක් පණ ගන්නවනකොට ඒ මුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයම සපය ගන්න හදන්නේ අබලි කඩදාසි. එතකොට ඒ එවන් මේ තත්ත්ව සහතිකයන් ලබා ගැනීම අපිට සරල වෙනවා. මොකද අපි වනාන්තර විනාශ කරන්නේ නැතුව තමයි මේ කඩදාසි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම මම කැමති මෙන්ෂන් කරන්න මේ අපි ඔය වාහනේරි වැවෙන් තමයි කිලෝමීටර් 11ක් දුරට මේ ජලය ගෙනල්ලා මේ ජල පද්ධතිය අර බොයිලරේ දාලා ඒ බොයිල් කළා. ඒතර අපි ජලය ධාරිතාවයක් පාවිච්චි වෙනවා. අපි ඒ වෙනුවෙන් අපි දැනට බණ්ඩාගාරයෙන් ලබා ගන්නා ණය මුදලින් අපි ප්ලෑන් කරන වෝටර් රීසයික්ලින් ප්ලාන්ට් එක. අපි මෙතනදී අර people profit planet triple bottom line එක ගැන අවධානය තමයි ඉන්නේ. ඉතින් එතනදී අපි ප්ලැනට් එක ගැන විශේෂයෙන්ම ගොඩක් හිතනවා. ඒ වෝටර් රීසයික්ලින් ප්ලාන්ට් එකක් තුලින් පෘථිවිය ගැන පරිසරය ගැන පරිසර හිතකාමීව මේ ක්‍රියාවලිය ගෙන යාම ගැන අපි එවන් දේවල් අපි මේ ඒ කියන්නේ තිරසාර නිපැයුමක් ගැන අපි හිතනවා. එවන් තත්ත්වයක් තුලින් ජාත්‍යන්තර තුල අඩුම තරමේ මේ ට්‍රිලියන් ඩොලර් පේපර් මාකට් එකක් තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ජාත්‍යන්තරයේ. ඒකෙන් අපිට 100% හරි ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රාර්ථනාව ඔබ සියලුම දෙනාගේ ප්‍රාර්ථනාව සභාපතිතුමාගේ ප්‍රාර්ථනාව මේ සියල්ල රටවැසියන් විදියට අපේ පුරවැසි ප්‍රාර්ථනාව බවට පත් වෙනවා. අපි රටට ආදරෙයි. අපි වඩාත් යහපත් හෙට දවසක් ගැන විශ්වාස කරනවා. රටට ආදරය කරන පාලකෙක් සහ පාලන තන්ත්‍රයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් එකට එකතු වෙලා වඩාත් යහපත් හෙට දවසක් උදා කරගන්න සභාපතිතුමා ජාතික කඩදාසි සමාගමේ ප්‍රතිඥාවක් දුන්නා. මාස 3ක් ඇතුළත නැත්නම් මාස කිහිපයක් ඇතුළත මේ කියපු දේවල් කරලා පෙන්ලා නැවත වතාවක් ඔබ හමුවට එන්නම් ඒ ගැන කතා කරන්න කියලා අපි සුබ පතනවා. හෘදයාංගමව අවංක හිතින් මේ කැපීම අපිට දැනෙනවා. ඔබ සියලුම දෙනාගේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් විදියට පුංචි කාලේ ඉඳලා දැනන් හිටපු ආලචිනේ කම්හල නැවත වතාවක් පණ ගන්න එක ගැන අපි ඊටාම සතුටු වෙනවා. ඒ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න ලැබිච්ච එක ගැනත් අපි සතුටු වෙනවා. හිතවතුනි ශනිදා ආයිබෝන් අවසන් කරමින් අපි සමුගන්නේ ඒ සතුටු හැඟීමත් පෙරදරි කරගෙන ඔබට වඩාත් යහපත් හෙට දවසක් උදා වෙන දිනක නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. මේ ගීතය රස විඳින්න. ආයිබෝන්. රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු දළදා මැදුරේ රන් කොත මුදුනේ මිනි කිරණින් මුල්